ආයුබෝවන් දුවේ පුතේ අපි දැන් අද දවසේ එකතු වෙන්නේ අලුත් පාඩමකින් අද අලුත් පාඩමකින් එකතු වෙන්නේ. ඉතින් මේ පාඩම කොහොමද දැන් මිනිස්සුන්ගේ එහෙම නැත්නම් මේ මානව පෝෂණය සිද්ධ වෙන්නේ කියන පාඩම. ඒ කියන්නේ මානව පෝෂක මොනවාද, පෝෂණය සිද්ධ වෙන්නේ කොහොමද, මේක ආහාර හා පෝෂණය කියලා අපි කියනවා. ඉතින් ටිකක් ලොකු පාඩමක්. නමුත් මේකෙන් විභාගයේ එදා මෙදා තුර ඇවිල්ලා තියෙන ඒවා බැලුවම මේකන් සරල ප්‍රශ්න ටිකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඉතා ලොකුවට සමහර කරුණු කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරන්න කියලා නෑ මේ පාඩමේ. ඉතින් සියලුම තොරතුරු අපි සැකවින් මේකේ කතා කරනවා. විභාගෙට එනේයි කියලා හැඟින් දේවල් මම විශේෂයෙන් ඔයගලන්ට විශේෂයෙන් මේක අවධාරණය කරලා සාකච්ඡා කරනවා. ඉතින් අපි බලමු ශාක පෝෂණය වගේ නෙවෙයි මේ මානව පෝෂණීය පාඩම ටිකක් වෙනස්. ඒකෙදී අපිට හැදෙන ලෙඩ රෝග, පෝෂක සංඝටක, මේවා තියෙන ආහාර වර්ග, ඊට පස්සේ මේවා ආහාර කල් තියා ගන්න හැටි, ඊට පස්සේ ආහාර පනත් වගේ ඒවා, මේ වගේ ලොකු දේවල් කාරණා කාරණා විශාල වශයෙන් කතා කරනවා. ඉතින් අපි බලමු මේ පාඩමේ ආරම්භයේ ආහාර හා පෝෂණය කියන පාඩම. සාමාන්‍යයෙන් අපි මේ ආහාර කියන්නේ මොනවාද? සාමාන්‍යයෙන් ආහාරයක් කියන්නේ අපි මිනිස්යාගේ පැවැත්මට යම්කිසි දෙයක් ගන්නවනේ. පැවැත්මට ගන්නවා. ඒ වගේම අපේ තියෙන මේ ඇඟ ඇතුලේ තියෙන අවයව වැඩ කරන්න ඕනේ. අපේ ඇඟ ඇතුලේ තියෙන අවයව වැඩ කරන්න ඕනේ. එතකොට මේ ඇඟ ඇතුලේ තියෙන අවයව ක්‍රියා කරවීමට සහ ජීවියාගේ ජීවිතය පවත්වා ගැනීමට යම්කිසි පෝෂණයක් ලබා ගැනීම යම්කිසි ශක්තියක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මෙන්න මේ දේ කරගන්නේ අපි ආහාර මගින්. එතකොට ආහාර හා පෝෂණය කියන පාඩමේ පළවෙනියෙන්ම ලියා ගන්න. ඔයගොල්ලෝ ලියා ගන්න පළවෙනියෙන්ම තමා ජීවත් වෙන පරිසරය හා මේ නෝට් එක බලා ගන්නකෝ. නෝට් එක බලා ගන්න මෙතනින්. ඕක පුතේ ස්ටොප් කරගෙන ඕගොල්ලන්ට ලියා ගන්න පුළුවන් නේද? ආරම්භය තමා ජීවත් වන පරිසරය හා මානව වර්ගයාට අනුරූපීව ඇතිවන ශරීර වර්ධනය කියන එක නිරෝගී ජීවිතයක් කියන තැනටම හරි ලියා ගන්න. හරි. අපි බලමු දැන් ඒතකොට එතන කතා කරලා තිබ්බා ශරීර වර්ධනය සහ පරිවෘත්තීය ක්‍රියා ක්‍රමවත්ව පවත්වා ගැනීමට කියලා කතාව. ඒක හයිලයිට් කරන්න. ආහාරයක් යනු කියන එක හයිලයිට් කරගන්න. අපි බලමු පෝෂක සංඝටක මොනවාද කියලා මුලින්ම. පෝෂක සංඝටක බලන්න මහා පෝෂකයි ශුද්ධ පෝෂකයි. මානව පෝෂණයේ පෝෂක සංඝටක දෙකක් තියෙනවා. එකක් මහා පෝෂක, ශුද්ධ පෝෂක. දැන් මහා පෝෂක කියන්නේ මොනවද? ශරීරයේ අවශ්‍යතාවලට විශාල ප්‍රමාණයකින් ඕන වෙන ඒවා. ශරීර අවශ්‍යතාවයන්ට විශාල ප්‍රමාණයකින් අවශ්‍ය වෙන ඒවා තමයි මහා පෝෂක කියන්නේ. ශුද්ධ පෝෂක කියන්නේ සාමාන්‍යයෙන් ආහාරයට ශරීර අවශ්‍යතාවයන්ගේ මේ සුළු ප්‍රමාණයකින් අවශ්‍ය වෙන ඒවා තමයි ශුද්ධ පෝෂක කියන්නේ. ඉතින් මෙන්න මේ මහා පෝෂක ගණයට මේ බලන්න පුතේ මේ පැත්ත. අපි මහා පෝෂක ගණයට ගන්න දේවල් තමයි මේ කාබෝහයිඩ්‍රේට් වගේ ඒවා. කාබෝහයිඩ්‍රේට් තමයි ප්‍රධාන වශයෙන්ම ශක්තිය ලබා ගන්න භාවිතා කරන්නේ. කාබෝහයිඩ්‍රේට්. ඊට අමතරව ප්‍රෝටීන ගොඩාක් ගන්නවා. ඊට පස්සේ මේද අපි ආහාර වලට ගොඩක් එකතු කරනවා. මේද. ඉතින් චුට්ට ආහාරයට එකතු කරගන්නේ මොනවද? මේ ශුද්ධ වශයෙන් පොඩ්ඩක් ඕනේ වේවා. ශුද්ධ පෝෂක. ඒක හැටියට අපි ගන්නා බොහෝ විට මේ ඛනිජ ලවණ විටමින වගේ ඒවා. විටමින්. ඉතින් මේ ඔක්කොම පිළිබඳව කරුණු කාරණා සහිතව අපි මේ පාඩමේ කතා කරනවා. මේ සියල්ල පිළිබඳ කරුණු කාරණා සහිතව. සහ මේ ආරම්භයේ ඉඳන් ටිකක් වේගෙන් අපි මේ පාඩම ඉක්මනට මේ පාඩම එතකොට ඔයගොල්ලන්ට ලියලා අවසන් කරගන්න පුළුවන් එක පැත්තකින්. සහ මේකේ අනවශ්‍ය කරුණු කයි කියන්නේ අපිට විභාගයේට ඔය පොඩි කාලේ ඉඳන් අපි අත්දකපු දේවල් මේ අපි හැම මං හිතලා 7 සිට ඉහළට හැම වසරකදීම මේ දේවල් අපි ඉගෙන ගත්තා. ඒතකොට බයොලොජි කරන ළමයට මේ දේවල් හම්බ වෙනවා.
ද්‍රව්‍ය පද්ධති තාක්ෂණික කරන ළමයට මේ දේ හම්බ වෙනවා. ඒතකොට එයාදීන් බැලුවා මේ පාඩම මේ මානව පෝෂණය කියන එක නිතර අපිට හම්බෙච්ච දේ. ඉතින් කරුණු කාරණා ඔබ දැනටමත් දන්නවා. ඒ නිසා අපි ටිකක් ඉක්මනට මේ කතාව බලමු. පාඩම් කරගෙන යන්. අපි මුලින්ම කාබෝහයිඩ්‍රේට් බලමු. කාබෝහයිඩ්‍රේට් කියන්නේ මොකද්ද? කාබෝහයිඩ්‍රේට් කියන්නේ පුතේ CHO3 තියෙන ඒවානේ. C තියෙනවා, H තියෙනවා, O කියනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තමයි මේ කාබෝහයිඩ්‍රේට් හැදිලා තියෙන්නේ. එතකොට මේ කාබෝහයිඩ්‍රේට් වල මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් අණු ගාන අනුව කොහොමද ඒවා සැකසීලා තියෙන ප්‍රමාණය අනුව අපි කාබෝහයිඩ්‍රේට් වර්ග 3කට බෙදනවානේ. මේක වර්ග 3කට බෙදන්න පුළුවන්. එකක් මොනොසැකරයිඩ් කියලා කියනවා. මොනොසැකරයිඩ්, අනිත් එක ඩයිසැකරයිඩ්, අනිත් එක පොලිසැකරයිඩ්. මොනොසැකරයිඩ් මේ තුනටම එන පොදු වචනය තමයි සැකරයිඩ්. එක්ක මොනොසැකරයිඩ්, එක්ක ඩයිසැකරයිඩ්, එක්ක පොලිසැකරයිඩ් විදියට කාබෝහයිඩ්‍රේට් ಜಾති තුනක් තියෙනවා. මොනවාද මේ මොනොසැකරයිඩ් කියලා කියන්නේ? මොනොසැකරයිඩ් කියන්නේ ඊටාම සරලම සීනි జాතියට අපි මොනොසැකරයිඩ් කියනවා. මේක සාමාන්‍යයෙන් තවදුරටත් චූටි කෑලි වලට කඩන්න බෑ. සරලම සීනිය මොනොසැකරයිඩ්. පොඩි කෑලි වලට තව කඩන්න බැයි නම් සාමාන්‍යයෙන් ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියලා මොනොසැකරයිඩ් ಜಾති තුනක් තියෙනවා. නම් මොනොසැකරයිඩ් ಜಾති තුනක් අපිට ලියන්න පුළුවන්. අපි ලියමු මොනොසැකරයිඩ් ಜಾති තුනක් පුළුවන් අපිට ලියන්න. ග්ලූකෝස් පුළුවන්. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස්. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් නැත්නම් අපිට ගැලැක්ටෝස්. එතකොට මේ ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියන තුන මේ තුනේම අණුක සූත්‍රය C6H12O6. C6යි H12යි O6. මේක තමයි තුනේම අණුක සූත්‍රය වෙන්නේ. එතකොට මේක තමයි ඉතාම සරලම සීනි జాතිය මොනොසැකරයිඩ්. ඔයගලන්ට දැන් බෝඩ් එකේ බලන්න පුළුවන් මේ ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් තුනේම තියෙන්නේ එකම අණුපිළිවෙලක්. හැදිලා තියෙන සැකස්මේ පොඩි වෙනස්කම් තමයි ඒකේ තියෙන්නේ. එහෙනම් කාබෝහයිඩ්‍රේට් කියන එක ලියා ගන්න. කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින් සමන්විත අණුක ව්‍යුහයක් ඇත කියන එක. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින් සමන්විත අණුක ව්‍යුහයක් ඇත කියන එක ලියා ගන්න. ඊළඟට මොනොසැකරයිඩ් සරලම සීනි. ඊළඟට ඩයිසැකරයිඩ් මේ බලන්න. ඩයිසැකරයිඩ් හැදෙනකොට ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියන ಜಾති දෙකක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩයක් හැදෙන්නේ. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් දෙකක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩයක් හැදෙන්නේ. ඒකෙදි ග්ලූකෝස් අණුවක් එකතු වෙලා අණු දෙකක් මෝල්ටෝස් අණුවක් හැදෙනවා. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා මෝල්ටෝස් අණුවක් හැදෙනවා. ග්ලූකෝසුයි ෆ්‍රක්ටෝසුයි එකතු වෙලා තමයි මේ සුක්‍රෝස් හැදෙන්නේ. ග්ලූකෝසුයි ගැලැක්ටෝසුයි එකතු වෙලා තමයි ලැක්ටෝස් හැදෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මෝල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් ධන ග්ලූකෝස් මෝල්ටෝස්, ග්ලූකෝස් ධන ෆ්‍රක්ටෝස් සුක්‍රෝස්, ග්ලූකෝස් ධන ගැලැක්ටෝස් ලැක්ටෝස් කියලා මතක තියාගන්න. මේවා ඩයිසැකරයිඩ්. අණු දෙකයි තියෙන්නේ. දැන් මොනොසැකරයිඩ් වල එක අණුවයි තිබ්බේ මෙහෙම. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් කියන්නේ මොනොසැකරයිඩ්. ඩයිසැකරයිඩ් වල එහෙනම් අණු දෙකක් තිබ්බා. ඊට පස්සේ පොලිසැකරයිඩ් කියලා තියෙනවා. මේ අණු ඊට වඩා එකතු වෙලා තියෙනවා නම්
පොලිසැකරයිඩ් කියලා තියෙනවා ඊට වඩා අණු එකතු වෙලා තියෙනවා මේ තියෙන. මොනොසැකරයිඩ් 3ක් හෝ වැඩි ගණනක් එකතු වෙලා දිගු දාමයක් හැදෙනවා නම් ඒක පොලිසැකරයිඩයක් කියනවා. මොනොසැකරයිඩ් 2ක් හෝ ඊට වැඩි එකතු වෙලා දිගු දාමයක් හැදෙනවා නම් ඒක අපි පොලිසැකරයිඩයක් කියලා කියනවා. ඉතින් බලමු කාබෝහයිඩ්‍රේට් වල කාර්යභාරය මොකක්ද කියලා. මේ බලා ගන්න පුතේ මේ පැත්ත. ප්‍රධානම කාබෝහයිඩ්‍රේට් වල කාර්යභාරය තමයි මේ ශක්තිය ලබා දීම. එයා කරන්නේ මොකද්ද? ශක්තිය දෙනවා. සාමාන්‍යයෙන් ආහාර ග්‍රෑම් එකකදී කිලෝ කැලරි 4ක් දෙනවා. කිලෝ කැලරි 4ක් දෙනවා නැත්නම් කිලෝ ජූල් 17ක් එක ග්‍රෑම් එකකදී දෙනවා. සාමාන්‍යයෙන් අපිට කැලරි කීයක් ඕනේද මිනිස්සුයෙකුට? කැලරි සාමාන්‍යයෙන් ඕනේ කොච්චර වගේ ඕනේද? සාමාන්‍ය මිනිස්සුයෙකුට කැලරි 2000ක් විතර ඕනේ. 2000ක් විතර ඕනේ දවසකට. ඒ දවසේ 2000න් 1200ක් විතරම හම්බ වෙන්නේ මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් දහනය වෙලා. එතකොට අපිට ඕනේ කැලරි සංඛ්‍යාවේ විශාල සංඛ්‍යාවක් හම්බෙන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. එතකොට මේක ප්‍රධාන වශයෙන්ම මොකටද තියෙන්නේ? ශක්තිය ලබා ගැනීම සඳහා. ශක්තියට තමයි කාබෝහයිඩ්‍රේට් තියෙන්නේ. ඊට සාමාන්‍යයෙන් දැන් මේ කාබෝහයිඩ්‍රේට් අපි වැඩිපුර ගත්තොත් එහෙම මේ ග්ලයිකෝජන් විදියට අපි ගන්න කාබෝහයිඩ්‍රේට් වල ග්ලූකෝස් තැම්පත් වෙනවා. ග්ලයිකෝජන් විදියට. ඒක අක්මාවේ තැම්පත් වෙන්නේ. වැඩිපුර එහෙම කෑවොත් මේ අපි සීනි ගොඩාක් කෑවොත් එහෙම මේ අක්මාවේ ග්ලයිකෝජන් තැම්පත් වෙනවා. ඒතකොට මේ සරල සීනි ග්ලයිකෝජන් විදියට සංකීර්ණ බවට පත් වෙලා මේක තැම්පත් වෙනවා. ඊට පස්සේ නැවත අපිට ඕනේ නම් අපිට අවශ්‍ය අවස්ථාවකදී ශක්තිය නිකුත් කරන්නත් පුළුවන් මෙයාට. ආයෙ නැවත ග්ලූකෝස් බවට පත් වෙන්නත් පුළුවන්. එහෙනම් මේ කාබෝහයිඩ්‍රේට් කියන්නේ වැඩිපුර ගත්තොත් එහෙනම් මේවා තැම්පත් වෙනවා. ඒකනේ වැඩිපුර ගත්තොත් තැම්පත් වෙනවා. සාමාන්‍ය මේ කාබෝහයිඩ්‍රේට් ඊටත් වඩා වෙනස් වෙලා දැන් මේදාකාර විදිහට තැම්පත් වීමේ හැකියාවක් තියෙනවා. එහෙමත් පුළුවන්. බලමු කාබෝහයිඩ්‍රේට් ආහාර මොනවද බහුලව තියෙන කියලා. කාබෝහයිඩ්‍රේට් ආහාර බත් නූඩල්ස් පාන් අල කෙසෙල් ධාන්‍ය ආදී මේ සියලුම ආහාරවල කාබෝහයිඩ්‍රේට් පවතිනවා. මේ සියලුම ආහාරවල කාබෝහයිඩ්‍රේට් පවතිනවා. එතකොට ඒක කාබෝහයිඩ්‍රේට්. අපි බලමු ලිපිඩ කියන්නේ මොකක්ද කියලා. ලිපිඩ කියන්නේ මොකක්ද කියලා බලමු. මේ කාබෝහයිඩ්‍රේට් ආහාර බලා ගන්න. ලිපිඩ. ලිපිඩ කියන එක ස්වභාවිකව මෙහෙම හඳුන්වනවා. ස්වභාවයේ පවතින මේද සහ තෙල්. ලියා ගන්න පුතේ. මේක බලලා ලියා ගන්න. ස්වභාවයේ පවතින මේද සහ තෙල් ලෙස තෙල් වශයෙන් ස්වභාවයේ පවතින මේද සහ තෙල් ලිපිඩ ලෙස හඳුන්වයි කියලා ලියා ගන්න එක. ලිපිඩ වල විස්තරය බලමු. ලිපිඩ වල විස්තරය මේ මේද සහ තෙල් වෙනස් වෙන්නේ කොහොමද? මේද සහ තෙල් වෙනස් වෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් ලෙස තියෙන්නත් පුළුවන් ලිපිඩයක් ඝන ලෙසත් තියෙන්න පුළුවන්. ඝන කාමර උෂ්ණත්වයේදී මේ ලිපිඩ ද්‍රව ලෙසත් තියෙන්න පුළුවන් ඝන ලෙසත් තියෙන්න පුළුවන්. දැන් ද්‍රව ලෙස තියෙනවා නම් මේකට අපි කියන්නේ තෙල් කියලා. සාමාන්‍ය එලිමහන්තියේදී තෙල් විදියට තමයි තියෙන්නේ. ඝන ලෙස තියෙනවා නම් මේක අපේ තියෙන්නේ සාමාන්‍යයෙන් මොන විදියටද? ඝනයක් නම් ඒකෙදි තියෙන්නේ මේදයක් කියලා කියනවා. මේද සහ තෙල්. මේක තමයි ලිපිඩ. දැන් අරයා කිලෝ කැලරි කාබෝහයිඩ්‍රේට් 4ක් හැදුවනේ. 4ක් හැදුවනේ. මෙයා 1 ග්‍රෑම් එකකින් ශක්තිය කිලෝ කැලරි 9ක් හදනවා. ලිපිඩ වලට පුළුවන් 9ක් හදන්න. 9ක් හදන්න පුළුවන්. 9ක් හදන්න. 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 9ක්
9ක් හදන්න පුළුවන්. එහෙනම් මෙයා ලොකුවට ශක්තිය නිපදවන්නේ නැත්නම් මෙයාට ලොකු ශක්තියක් නිකුත් කරන්න පුළුවන්. ලිපිඩ හැදිලා තියෙන්නේ කොහොමද? ලිපිඩ හැදිලා තියෙන්නේ ග්ලිසරෝල් එකතු වෙලා මේද අම්ලයක් එක්ක. ග්ලිසරෝල් මේද අම්ලයක් එකතු වෙලා එක්ක තමයි ලිපිඩ හැදිලා තියෙන්නේ. සාමාන්‍ය එක විදියට ලිපිඩ සැකසෙනවා. එක විදියට ලිපිඩ සැකසෙනවා. මේක ඉතින් CHO කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් වලින්ම තමයි හැදිලා තියෙන්නේ. මේද අම්ල එකතු වෙන ගාන අනුව මේද අම්ල 3ක් එකතු වුණාම නිකන් ට්‍රයිග්ලිසරයිඩ් හැදෙනවා. මේද අම්ල 2යි නම් ඩයිග්ලිසරයිඩ් හැදෙනවා. ඔය විදියට මේ එක ආකාර විදියට ග්ලිසරෝල් මේද අම්ල එක්ක බැඳිලා ලිපිඩ හැදෙනවා. ලිපිඩ මේද අම්ල එක්ක මේ ග්ලිසරෝල් හැදෙනවා. දැන් එතකොට මේ මේද අම්ලය ආකාර දෙකක් තියෙනවා. මේද අම්ල ಜಾති දෙකක් තියෙනවා හඳුනා ගන්න. මේද අම්ල ಜಾති දෙකක් හඳුනා ගන්න තියෙනවා. එකක් තමයි ළමයි මේ සන්තුප්ත මේද අම්ල කියලා කියනවා. සන්තුප්ත මේද අම්ල. සන්තුප්තයි. අනිත් එක අපි කියනවා අසන්තුප්ත මේද අම්ල කියලා. මේද අම්ල ಜಾති දෙකක් තියෙනවා. එකක් කියනවා සන්තුප්ත මේද අම්ල කියලා. අනිත් එක අසන්තුප්ත මේද අම්ල කියනවා. දැන් මේ අසන්තුප්ත මේද අම්ල වල දීප්ත බන්ධන තියෙනවා. දීප්ත බන්ධන. අසන්තුප්ත ඒවා තියෙන්නේ. සන්තුප්ත ඒවා දීප්ත බන්ධන නැහැ. එක මතක තියාගන්න. සන්තුප්තයි කියන්නේ දීප්ත බන්ධන හැදෙන්නේ නැහැ. හැබැයි අසන්තුප්ත එකේ දීප්ත බන්ධන තියෙනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් කන්න හොඳ මොන ඒද අම්ලද? සාමාන්‍ය සන්තුප්ත අසන්තුප්ත මේද අම්ල කියන්නේ. දැන් පොල් තෙල් වල සන්තුප්ත මේද අම්ල තියෙනවා. සන්තුප්ත මේද අම්ල තියෙනවා. සාමාන්‍යයෙන් මේ දිගුදාම මේද අම්ල තමයි අපේ සෞඛ්‍යයට අහිතකර වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් අසන්තුප්ත මේද අම්ල මේ දිත්ත බන්ධන තියෙන අසන්තුප්ත මේද අම්ල හොඳයි කියලා කියන්නේ මිනිස්සුන්ට. මිනිස්සුන්ට ආහාර වලට සුදුසුයි කියලා කියන්නේ මෙන්න මේ අසන්තුප්ත මේද අම්ල. සන්තුප්ත මේද අම්ල සෞඛ්‍යයට අහිතකරයි. මේක කවදාවත් කන්න එපා කියලා කියනවා. දැන් එතකොට එහෙම බැලුවම ඇත්තටම මේ පොල් තෙල් වල ගොඩක් සන්තුප්ත මේද අම්ල තියෙනවා නම් පොල් තෙල් කෑවහම සමහර වෙලාවට ඇඟට හොඳ නැහැ. තේරුණාද? ඒකින්ද මේක මතක තියාගන්න මේ සන්තුප්ත මේද අම්ල භාවිතයේ සමහර වෙලාවට හොඳ නැහැ. එතකොට දැන් මේ සන්තුප්ත අසන්තුප්ත මේද අම්ලත් ආයේ තව තියෙනවා මේ දිගුදාම කෙටිදාම කියලා. මේකත් ආයේ දිගුදාම කෙටිදාම කියලා බෙදුව හැකියි. ඉතින් ඒ විස්තර ළමයි ඉතා විශාල වශයෙන් අපි කතා කරන්න ඕනේ නේ. ඉතා විශාල වශයෙන් කතා කරන්න ඕනේ. කෙටිදාම දිගුදාම කියලා බෙදුනා. ඉතින් ඒවට උදාහරණත් දල වශයෙන් ඕගලන්ට මතක තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. මම නෝට් එකේ ඒ කරුණු කාරණා ඔක්කොම දීලා තියෙනවා. නමුත් ඕගොල්ලන්ට ඒ කරුණු කාරණා වල සමහර දේවල් මේ දල වශයෙන් අධ්‍යාපනයේ දැනගෙන ඉන්න ජීවිතයට වැදගත් වුණාට විභාගයට දැන් ඔය පාඩමේ බොහෝ දේවල් අහන්නේ. ඒ කියන්නේ ළමයි දන්නවා දැන් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ කියන ඒවා ළමයි දන්නවා. ඒතකොට අමාරු ප්‍රශ්න විදියට එන්න විදියක් නැහැ. සරල MCQ එකකදී එහෙම නැත්නම් විහගත රචනාවකදී ඒ කියන්නේ ඕගොල්ලෝ දන්න දේවල්නේ. ඒකින්ද මේවා ලොකුවට ගැඹුරින් ආවුස්සන්න දේවල් නොවේ. ඔයගොල්ලෝ හැම වෙලෙම දන්නවා. හැබැයි නොදන්න දේවලුත් මේ පාඩමේ තියෙනවා. ඒවා අපි ගැඹුරින් සාකච්ඡා කරනවා.
එතකොට ඔන්න ඔය විදිහට ලිපිඩ කතා කරද්දී ලිපිඩ අඩංගු ආහාර අපි බැලුවොත් එහෙම මේ බලන්න. දැන් මේ ලිපිඩ වල කාර්යභාරයන් ගොඩාරියක් තියෙනවා. ලිපිඩ වල කාර්යභාරයන් ගොඩාරියක් තියෙනවා. ඒ ලිපිඩ ගැන කතා කරනකොට මේ මේද අම්ලේ තව කතාවක් කරන්න තියෙනවා අපිට අත්‍යවශ්‍ය මේද අම්ල කියලා කතාවක්. මොකක්ද ඒ කතාව බලන්න. මිනිස් සිරුර තුල සංශ්ලේෂණය විය නොහැකි බහු අසන්තුෂ්ත මේද අම්ල තියෙන. ඒ කියන්නේ අපේ ඇඟේ හදන්න බැයි නම් එන්නේ මේද අම්ල අත්‍යවශ්‍යයිලු. ඒක පිටින් ගන්න ඕනේනේ. අන්න ඒකින්ද අත්‍යවශ්‍ය මේද අම්ල කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් නිපදවා ගන්න පුළුවන්. එතකොට නිපදවා ගන්න බැරි කියලා જાති දෙකක් තියෙනවා ඇඟ ඇතුලේ. නිපදවා ගන්න පුළුවන් නම් ඒක ගැටලුවක් නෑ. හැබැයි නිපදවා ගන්න බැයි නම් ඒක අත්‍යවශ්‍ය මේද අම්ල විදිහට හඳුන්වනවා. එතකොට අත්‍යවශ්‍ය ලෙස හඳුන්වාගෙන තියෙන මේද අම්ල දෙකක් අපි කතා කරනවා. ඔමේගා 3 මේද අම්ලයි ඔමේගා 6 මේද අම්ලයි කියලා දෙකක්. ඔමේගා 3 සහ ඔමේගා 6. එතකොට අනිවාර්යයෙන්ම මේ ඔමේගා 3 6 තියෙන්නම ඕනේ කියලා හඳුනාගෙන තියෙන එක අත්‍යවශ්‍ය මේද අම්ල කියලා පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට සාමාන්‍යයෙන් මේ මේද අම්ල මේදේ රුධිරයේ දිය වෙන්නේ නැහනේ. එතකොට දිය වෙන්නේ ප්‍රෝටීන සමග. එතකොට ඒ දිය වෙන ලිපෝප්‍රෝටීන ප්‍රමාණය අනුව එහෙම නැත්නම් රුධිරයේ ඇති ලිපෝප්‍රෝටීන ප්‍රමාණය අනුව ඒව ಜಾති දෙකකට බෙදනවා. අඩු ඝනත්ව සහ ඉහළ ඝනත්ව කියලා. අඩු ඝනත්ව එකට කියනවා low density lipoprotein. අපි කියනවා LDL කියලා. එහෙනම් මේ මේද අම්ල දිය වෙන්නේ ප්‍රෝටීන සමග සම්බන්ධ වෙලා. එතකොට ඒ ලිපෝප්‍රෝටීන LDL කියලා එකක් තියෙනවා අඩු ඝනත්ව. තව එකක් තියෙනවා වැඩි ඝනත්ව නැත්නම් අධි ඝනත්ව. ඒකට කියනවා අපි high density lipoprotein HDL කියලා. HDL කියලා. එතකොට මේ LDL විතරයි ශරීරයට අහිත කර වෙන්නේ. අඩු ඝනත්ව lipoprotein කන්න එපා කියනවා. HDL හිත කරයි. දැන් බොහෝ විට ඔය දෙපාරක් පිසින ලද ආහාරවල LDL අධික අගේ ඉහළයි. සාමාන්‍ය දෙපාරක් පිසින සමහර ආහාරවල. ඒ කියන්නේ අපි තෙල් දාලා ගන්න ඒවා. සමහර දේවල් අපි හිතමුකෝ මෙතන මේ අපි මොනවා හරි සොසේජස් එකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය බිස්කට් කුඩු තවරලා ගන්න රෝල් එකක් ගන්න පුළුවන්. මේ වගේ දෙයක ලිපෝප්‍රෝටීන LDL තමයි වැඩියෙන් තියෙන්නේ. ඒතකොට LDL භාවිතය ඇඟට හොඳ නැහැ. එහෙනම් බැලුවාම මේ ලිපිඩ කියන ඒවා ශරීරයට භාවිතා කරන්න හොඳ නැති ආකාර ගොඩක් තියෙනවා. දැන් සන්තුෂ්ත මේද අම්ලත් හොඳ නැහැ. LDL උත් හොඳ නැහැ. ඒතකොට ලිපිඩත් එක්ක තමයි මේ ඔක්කොම බෙදලා තියෙන්නේ. ලිපිඩ බලමු. ලිපිඩ වල කාර්යයන් කොලෙස්ටරෝල් හදන්නේ ලිපිඩයි. ඇඟ ඇතුලේ තියෙන කොලෙස්ටරෝල් ටික හදන්නේ ලිපිඩ. ඉතින් කොලෙස්ටරෝල් හොඳයිද? ඔව්නේ ළමයි. දැන් අපි ඔය කතා වෙනව නේද? ඔයගොල්ලන් දැන් ඔන්න මේ නොදන්න දෙයක්. මේ කොලෙස්ටරෝල් අපිට හොඳ නෑ කියලා නේ හිතන්නේ. කොලෙස්ටරෝල් තමයි ලිංගික හෝමෝන හදන්නේ. කොලෙස්ටරෝල් තමයි ලිංගික හෝමෝන හදන්නේ. මෙයා හොඳයි. ලිංගික හෝමෝන හදන්නේ. හෝමෝන හදන්නේ මෙයා. ඊට අමතරව පිත හදනවා. පිත ඔය ආහාර ජීර්ණයට වැදගත් වෙන පිත නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් මාංශපේශී වර්ධනයට මාංශපේශී පවත්වා ගැනීමට වැදගත් වෙනවා කොලෙස්ටරෝල්. විටමින් පරිවහනය කරන එකක් හැටියට කොලෙස්ටරෝල්. එහෙනම් කොලෙස්ටරෝල්
හොඳ නැත්තේ නෑ. කොලෙස්ටරෝල් ඇඟට ඕනි. ඕනෝට වඩා ඕනි නෑ. ඒකයි මතක තියාගන්න ඕන. කොලෙස්ටරෝල් එන ලිපිඩ වල කාර්යය ප්‍රධාන කාර්යය තමයි කොලෙස්ටරෝල් නිපදවීම. සාමාන්‍ය මොළයේ වර්ධනය වෙන්න පවා පොඩි ළමයිගේ කොලෙස්ටරෝල් ඕනේ. අපි ඉතින් වැරදි දෙයක් කොලෙස්ටරෝල් හැදෙනවා. අර මේකේ කොලෙස්ටරෝල් කොහොමද තියෙනවා ඇඟේ. තියෙන්න ඕනේ නැත්නම් ඉතින් ලෙඩ. ඊළඟට මේ ශක්තිය උපස්තරය ලෙස ප්‍රෝටීන කාබෝහයිඩ්‍රේට් වලට වඩා ලිපිඩ වල ශක්තිය ගොඩක් ගන්න පුළුවන්. ඒතකොට මේ ශක්තිය මේ උපස්තරයක් විදියටත් ලිපිඩ භාවිතා කරන්න පුළුවන්. ලිපිඩ භාවිතා වෙනවා. ඊට අමතරව බලමු අපි ලිපිඩ අඩංගු ආහාර මොනවද තියෙන්නේ කියලා. තව ලිපිඩ වල තියෙන ළමයි මේ විටමින් වාහක ලෙස ක්‍රියා කරන මේ ලිපිඩ වල කාර්යයන් ගොඩාක් තියෙනවානේ. දැන් අපි තවත් කතා කරොත් එහෙනම් විටමින් වාහක. ලිපිඩ වල දියවෙන විටමින් තියෙනවා. නැත්තම් මේද වල දියවෙන A, D, E, K. A විටමින්, D විටමින්, E සහ K විටමින් මේ විටමින් ಜಾති දියවෙන්නේ මේදේ විතරයි. නම් මේද කියන්නේ ලිපිඩනේ. ද්‍රව තත්ත්වයේ තියෙන ලිපිඩ යන්නේ ඝන තත්ත්වයේ තියෙන ලිපිඩ යන්නේ. එතකොට මේ මේදවල දියවන මෙන්න මේ ලිපිඩ මෙන්න මේ විටමීන තියාගන්න නම් එහෙම නැත්නම් මේ විටමීන මේ දේහයට අවශෝෂණය කරගන්න නම් අනිවාර්යෙන් ලිපිඩ ඕනේ. මේ දේ දියවෙන්න නම් එහෙනම් මේද තියෙන්න ඕනේ මේ විටමීන් ටික දේහයට ගන්න. ඊට පස්සේ සමහරලාට මේ ලිස්සන ද්‍රව්‍යයක් විදියට ඇඟ ඇතුලේ අභ්‍යන්තර අවයවවල ස්නේහක කටයුතු නැත්තම් මේ ජොයින්ට් සමහර ඒවා හොලවනකොට ඒ ස්තර අතර තියෙන්න ඕනේ ලිහිස්සි ද්‍රව්‍ය. නැත්තම් ඝන දෙකක් ස්පර්ශ වෙනකොට අමාරුයි මේකේ තියෙන මේ එක මත එක ලිස්සා යන ගතිය වැඩි කරන්න ඕනේ. එහෙනම් අභ්‍යන්තර අවයව වලට ස්නේහකයක් ලෙස ක්‍රියා කරනවා. ස්නේහක ගුණාංග. උෂ්ණත්වය පවත්වා ගන්න ඕනේ තව. ලිපිඩ ශරීරයේ උෂ්ණත්වය පවත්වා ගන්නවා. සාමාන්‍යයෙන් මේ සමයට තියෙන මේද ස්තරයක් තියෙන්නේ. ඔන්න ඔය මේද ස්තරයින්ද අභ්‍යන්තරයේ තියෙන ජලය එළියට වායුගෝලයට එකපාරට නිකුත් වෙන්නේ නැහැ. මේදේ තුල ගබඩා වෙනවා. එහෙනම් දේහ උෂ්ණත්වය ආමනය කිරීමට ලිපිඩ වල කාර්යභාරය ඉතාම වැදගත්. තව සාමාන්‍ය ඉන්ද්‍රිකා පටල සෑදෙන්නේ. ඉන්ද්‍රිකාවක් ගත්තාම මේ වගේ ඒ ඉන්ද්‍රිකාවේ වටේ තියෙන පටලේ සෑදෙන්නේ මේද ස්තරයකින්. එතකොට ඒකටත් වැදගත් වෙනවා. ඔන්න ඔය වගේ ලිපිඩ වල කරුණු කාරණා රාශියක් තියෙනවා. ඉතින් ලිපිඩ අඩංගු වෙනවා පොල් තෙල් වල, ශාක තෙල් වල, තල තෙල් අපි ගත්තොත් සෝයා තෙල්, ඒ වගේ ගත්ත හැකි ලිපිඩ. එතකොට ශාක තෙල් ලිපිඩ අඩංගු ආහාර ගත්තාම පළවෙනි මේක තමයි ශාක තෙල්. තව එකක් තියෙනවා ශාක මේද. ශාක මේද දැන් රටකජු වෙන්න පුළුවන්. ඊට පස්සේ මාජරින් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අලිපේර වෙන්න පුළුවන්. මේවා ශාක මේද හැටියට තියෙන. ගණනේ අලිපේර ගෙඩිය ඇතුලේ තියෙන ලිපිඩ. එතකොට ඒවා මේද. තව තියෙනවා සත්ව තෙල්. සත්ව මේද. මේද. සත්ව තෙල් වලට මෝර තෙල්, එළඟි තෙල් වගේ ඒවා ගන්න පුළුවන්. සත්ව මේද වලට බිත්තර කහමදේ, කිරි වගේ ඒවා, සමහරලාට බටර් වගේ ඒවා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ලිපිඩ අඩංගු ආහාරات ඕගොල්ලන්ට විස්තර කරලා තියෙනවා. අපි ඊළඟට ගියොත් එහෙම ප්‍රෝටීන වලට. ප්‍රෝටීන. දැන් ලිපිඩ සහ ශරීර සෞඛ්‍ය කියලා පොඩි කෑල්ලක් දාලා තියෙනවා. ලිපිඩ සහ ශරීර සෞඛ්‍ය කියලා සාමාන්‍යයෙන් මේ ලිපිඩ වල කතන්දරේ මේ වගේනේ. මේ අහගන්න. පොඩ්ඩක් ඔයගොල්ලෝ නොදන්න දේවල් ටික.
දැන් ළමයි මේ අපේ ඇඟ ඇතුලේ තියෙනවානේ දමනි. මෙන්න මේ වගේ රුධිරේ ගමන් කරන නාල තියෙනවා. දමනි. මේ දමනි වල අර අපි කිව්ව මේදය කාලයගේ ඇවෑමෙන් මෙන්න මෙහෙම දමනි බිත්ති වල තැම්පත් වෙන්න පුළුවන්. ඇතුලේ තැම්පත් වෙන්න පුළුවන් මෙහෙම. ඒතකොට දමනි බිත්තියක මෙහෙම තැම්පත් වුනහම මෙන්න මේ තැම්පත් වූ ස්ථාන හරහා රුධිරේ ගමන් කිරීමේදී යම් කිසි තෙරපොමකින් යුතුව තමයි රුධිරය ගමන් කරන්නේ. දමනි බිත්තිය තැම්පත් වෙලා තියෙන්නේ මොනවාද මේ? දමනි බිත්තිය තැම්පත් වෙලා තියෙන්නේ අපි හිතමුකෝ මේ දේ තැම්පත් වෙලා තියෙනවා. එතකොට මේ රුධිරය ගමන් කිරීමේදී සමහර වෙලාවට මේ දමනි බිත්ති වල හිර වෙන්න පුළුවන් රුධිරයේ තියෙන රුධිර කැටි. ඔන්නෝම දමනීය රුධිර කැටියක් හිර වෙන එක. මේකට අපි නමක් කියනවා ළමයි ත්‍රොම්බෝසිස් කියලා. නැත්තම් ත්‍රොම්බෝසිස්. නැත්තම් ත්‍රොම්බෝසිය. ත්‍රොම්බෝසිය කියලා කියනවා. දැන් මේ ත්‍රොම්බෝසිය තැන් කිහිපයක වෙන්න පුළුවන්. එක්ක මේ හදවතේ තියෙන කිරීටක ධමනි වල වෙන්න පුළුවන්. කිරීටක ධමනි වල ත්‍රොම්බෝසිය වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මේ ත්‍රොම්බෝසිය එතන ඇති වුණොත් එහෙම මේ නාල හිර වුණොත් එහෙම ඇති වෙනවා හෘද අකරණීය. එහෙම නැත්නම් heart attack. ආකාර දෙකකට මේ ත්‍රොම්බෝසිය වෙන්න පුළුවන්. එක්ක ඇති වෙනවා හෘද අකරණීය. එකක් තමයි හෘද ධමනි වල මේ ත්‍රොම්බෝසිය ඇති වුනහම හැදෙනවා අකරණීය. heart attack කියලා කියන්නේ ඒක. හැබැයි මේ ත්‍රොම්බෝසිය ඇති වෙන්න පුළුවන් තව තැනක. කොහෙද? සාමාන්‍ය මොලේ ධමනිය අවහිර වෙන්න පුළුවන්. ඔන්න මොලේ ධමනිය අවහිර වුණොත් අපි එතනට heart attack කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ආඝාතය ඇති වෙනවා කියලා. ඒ කියන්නේ ළමයි දැන් මොලේ මේ පැත්තේ කියමුකෝ හිර වුණේ. ඒ පැත්ත මොලේ හිර වුණොත් එහෙම කොහේ හරි ධමනියක් අවහිර වුණොත් එහෙම මොලේ ඒ පැත්තේ කොටසකට රුධිර ගමනාගමන එන හිටිනවනේ. මොලේ කියන්නේ අතිශය ක්‍රියාශීලී ඒ වගේම අතිශය ඉක්මනට විනාශ වෙන්න පුළුවන් සෛල තියෙන රුධිර වාහනයක් නැත්තම්. රුධිරය එන්නේ නැත්තම් ඔක්සිජන් නැත්තම් ශනිකව මිය යනවා. එහෙම වුණොත් එහෙම මිය යාම తాවකාලික සහ ස්ථිර කියලා දෙයක්ත් තියෙනවා. දැන් මොකද වෙන්නේ මේ පැත්තේ හිර වෙච්ච ලී කැටිය නිසා මොලේ මේ පැත්තෙන් දකුණු පැත්තෙන් ක්‍රියාත්මක වෙන්නේ වම් පැස ශරීරාංගනේ. මේ පැත්ත ආඝාතය ඇති වෙනවා. ඔය කියන්නේ පැරලයිස් වෙනවා කියලා. පැරලයිස් වෙනවා කියන්නේ ඒකයි. මේ පැත්තේ මෙහෙම වකුටු වල මේ පැත්තේ ක්‍රියාකාරීත්වය නැහැ හිටා. මේ ඇහැ, මේ කට, ඊට පස්සේ මේ පැත්තේ අත සහ කකුල. අපේ පාලනයෙන් තොරයි. එක්කෝ ඒක ඉබේ වැනෙනවා, එහෙම ඇවිද ගන්න බැරුව යනවා. ඒකට කියනවා පැරලයිස් වෙනවා, ආඝාතය හැදෙනවා. ඒ කියන්නේ මොලේ තියෙන ධමනිය මේ තෙල් ආගමී ආධික ආහාර කෑවහම ඒ වාතය තැම්පත් වෙලා ඒක ඇතුලේ ලී යනකොට මේක වෙන්නේ. ලේ කැටියක් ගිය ගමන් තමයි මේක ඇති වෙන්නේ. එතකොට හදවතේ එකක කිරීටක ධමනියක් අවහිර වුණොත් එහෙම වහාම heart attack ඇති වෙනවා. මුලින්ම ඇන්ජයිනා වගේ වේදනා කිහිපයක් එනවා. කියනවානේ පළවෙනි heart attack එක, දෙවෙනි එක, තුන්වෙනි එක ටිකක් භයානකයි නේද? එහෙම කියලා. එහෙම නෑ, එකෙන්ම මැරෙන්නත් පුළුවන්. heart attack එකේ ප්‍රබලනා එකෙන්ම වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේව තමයි මේ ධමනි වලින්
මෙන්න මේ විදිහට මේද තැම්පත් වීමේදී වෙන්නේ. ඒකින්ද අපි ආහාරයට ගන්නකොට මේවා ඊතා ප්‍රබල ලෙස හිතලා මේවා මොනවෙන්ද හැදිලා තියෙන්නේ. එතකොට මේවා තියෙන LDLද HDLද මේවා අඩු ගණන්තද අධි ගණන්තද මේ ලිපෝප්‍රෝටීන ආදිය කල්පනා කරලා තමයි විශේෂයෙන්ම සාකාහාර ගන්නවා නම් වඩා හොඳයි. නැත්තම් මේ රූප සටහනේ තියෙන හැටියට heart attack එකකින් තමයි ඔයගොල්ලන්ට නවතින්න වෙන්නේ නේද? heart attack එකකින් නවතින්න වෙයි. අපි ඊළඟට බැලුවොත් එහෙම මේ ප්‍රෝටීන කියන්නේ මොනවද කියලා. මේ ප්‍රෝටීන කියන්නේ මොනවද කියලා. ළමයි බලන්න මේ ප්‍රෝටීන කියන්නේ මොනවද? අපේ ශරීරයේ ශරීර වර්ධනයට සහ පටක අලුත් වැඩියාවට ඇවිල්ලා තියෙන දේ ප්‍රෝටීන. ඊළඟ එක බලමු ප්‍රෝටීන කියන්නේ. දැන් අර කාබෝහයිඩ්‍රේට් වල තිබ්බේ CHO විතරනේ, කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නේ. මේකේ ඊට අමතරව නයිට්‍රජන් හෝ සල්ෆර් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ෆොස්ෆරස් තියෙන්නත් පුළුවන්. ප්‍රෝටීන වල කාබෝහයිඩ්‍රේට් වල වගේ නෙවෙයි, ප්‍රෝටීන වල වෙනස් වෙනවා. නයිට්‍රජන් සල්ෆර් සහ ෆොස්ෆරස් තියෙන්න පුළුවන්. අර වගේම තමයි ග්‍රෑම් එකකින් කිලෝ කැලරි 4යි හම්බ වෙන්නේ. එහෙනම් ප්‍රෝටීන වල ශක්තිය කාබෝහයිඩ්‍රේට් වලට සමානයි. ග්‍රෑම් එකට කිලෝ කැලරි 4යි ප්‍රෝටීන වලින් හම්බෙන්නේ. ප්‍රෝටීන හැදෙන්නේ කොහොමද? ප්‍රෝටීන හැදෙන්නේ ළමයි ඇමයිනෝ අම්ල වලින්. ප්‍රෝටීන හැදෙන්නේ ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය වෙලා. බහු අවයවීකරණය කියන්නේ මොකද්ද? දිගින් දිගටම බැඳිලා. එහෙනම් ඇමයිනෝ අම්ල දිගින් දිගටම බැඳිලා මේ ප්‍රෝටීන නිර්මාණය වෙලා තියෙනවා. ඇමයිනෝ අම්ල වල ප්‍රධාන එක තමයි ඔන්න ඔය කිව්වේ. එතකොට මේ ප්‍රෝටීන ඇමයිනෝ අම්ල කාණ්ඩ එකතු වෙන ආකාරය අනුව සාමාන්‍යයෙන් මේ වර්ග 100ක් විතර අපි හඳුනාගෙන තියෙනවා. මේ ඇමයිනෝ අම්ල වර්ග 100ක් විතර තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේකෙන් මේ ඇමයිනෝ අම්ල වර්ග 100න් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කියලා බෙදා ගන්නවා. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල සහ අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල කියලා බෙදා ගන්නවා. දැන් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කියන්නේ සාමාන්‍යයෙන් අපේ ඇඟේ හදා ගන්න බැරුව මේ පිටින් එනේවනේ. අත්‍යවශ්‍ය නොවන ඒවා සංශ්ලේෂණය කර ගන්න උනත් පුළුවන්. එතකොට මෙන්න මේ අත්‍යවශ්‍ය සහ නොවන ඇමයිනෝ අම්ල ප්‍රෝටීන වල තියෙන ප්‍රමාණය අනුව කොච්චර තියෙනවද කියන එක මත අනුව ප්‍රෝටීන වල ජෛව විද්‍යාත්මක අගය තියෙනවා. ජෛව විද්‍යාත්මක අගයක්. ඒ කියන්නේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල කොච්චර තියෙනවාද කියන එක මත මේක ලියන්නේ. ජෛව විද්‍යාත්මක අගය. උදාහරණයට හිතන්නකෝ, යම් කිසි ප්‍රෝටීනයක් ගත්තාම අපි කෑමක් ගත්තාම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ඔක්කොම තියෙනවා නම් ජෛව විද්‍යාත්මක අගය 100%යි. සියලුම අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල තියෙනවා නම් ජෛව විද්‍යාත්මක අගය 100%යි. ඇමයිනෝ අම්ල අඩු වෙන්න එහෙම නැත්නම් ජෛව විද්‍යාත්මක අගය පහළ යනවා. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩුයි නම් ජෛව විද්‍යාත්මක අගයත් පහළ යනවා. තේරුණාද? දැන් හාල් ගත්තොත් එහෙම සහල් වල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ගොඩාක් තියෙන, හැබැයි ලයිසීන් නැහැ. ලයිසීන් කියන ඇමයිනෝ අම්ලය නැහැ. ඉතින් මේ අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ටිකක්
වැදගත් ඕගොල්ලන්ට දැනගෙන ඉන්න වෙනවා. ප්‍රෝටීන ගැන ඉගෙන ගන්නකොට ඉන්න ප්‍රෝටීන වල ලියා ගන්න ප්‍රෝටීන එක විටමින් ශරීර වර්ධනය සහ ගෙවි ගිය පටක අලුත් වැඩියාවට කියලා ලියලා තියෙන කොටස ශරීර වර්ධනයට සහ ගෙවි ගිය පටක අලුත් වැඩියාවට ඔක ස්ටොප් කරලාම ලියා ගන්නකෝ. ඒතර ප්‍රෝටීන තියෙන ආහාර ඕගොල්ලන්ට පේනවා මේ ගොඩක් හාල් මැස්සෝ මුං ඇට කඩල පරිප්පු ආදී දේවල් වල ප්‍රෝටීන අඩංගු ආහාර. ඊට ප්‍රෝටීන වල ජෛව විද්‍යාත්මක අගය කියලා තියෙනවා. අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල පැවතීමේ හැකියාව. නේද? දැන් බොහෝ විට සත්ත්ව ප්‍රෝටීනව අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ගොඩක් පවතිනවා කියලා තියෙනවා. අපි දැන් යම් ප්‍රෝටීන වල කාර්යභාරයට බලන්න දේහ සෛල වර්ධනය මේ බලන්න. දේහ සෛලයේ වර්ධනය වෙන්නේ ප්‍රෝටීන මගින්. දේහ සෛල වර්ධනය වෙන්නේ ප්‍රෝටීන විශේෂයෙන්ම මිනිසාගේ හිසකෙස් රුධිරය ආදී දේවල් ප්‍රෝටීන මත තමයි සැකසෙන්නේ. ඊට අමතරව සාමාන්‍යයෙන් මේ ගෙවි ගිය පටක අලුත් වැඩියාව කරන්න නම් ප්‍රෝටීනක් ඕනේ. එන්න අපි ඇඟට ප්‍රෝටීන ගත්තේ නැත්නම් අපේ තුවාලයක් වුණාම තුවාලේ හොඳ වෙන්නේ නැහැ. මේ වගේ පටක අලුත් වැඩියා කරන්න ප්‍රෝටීන අවශ්‍ය වෙනවා. සමහර මේ ප්‍රෝටීන ගත්තාම මේ එන්සයිමයි හෝමෝනයි විශාල ප්‍රමාණයක් ප්‍රෝටීන වලින් හැදිලා තියෙනවා. එහෙනම් අපේ ඇඟ ඇතුලේ දුවන ගොඩ එන්සයිම හැදිලා තියෙන්නේ. ගොඩ හෝමෝන හැදිලා තියෙන්නේ ප්‍රෝටීන වල ඉන්න ප්‍රෝටීන වල වැදගත්කමක් තියෙනවා. විශේෂයෙන්ම ලෙඩක් හැදුනහම ප්‍රතිදේහයක් හදනවා නම් ඇඟ ඇතුලේ ඒකට යන්නේ ප්‍රෝටීන. එම් බලන් ගියාම මේ ප්‍රෝටීන විශාල කාර්යභාරයක් ශරීරය තුල කරනවා. ඊට අමතර වශයෙන් ගත්තාම මේ ශක්තිය ලබා ගන්න උපස්තරයක් විදිහටත් ප්‍රෝටීන ක්‍රියාත්මක වෙනවා. දැන් ශක්ති උපස්තරයක් විදිහට සාමාන්‍ය කිලෝ කැලරි 4ක් විතර ලබා දෙනවානේ. ප්‍රෝටීන ගන්න පුළුවන්. රයිට්. අපි ඊළඟට බලනවා මේ විටමින් කියන එක. විටමින් කියන එක ලියා ගන්න විටමින් කියන තැන. මිනිසාගේ පෝෂණයට ඉතා සුළු ප්‍රමාණයෙන් අවශ්‍ය වෙන කියන එක ලියා ගන්න. ඉතා සුළු ප්‍රමාණයෙන් අවශ්‍යකත් තමයි විටමින් කියන්නේ. ඉතින් ලොකුවට කතා කරන්න ඕනේ නැහැ. ඔක අපි ඉක්මනට කතා කරගෙන යන්. විටමීන ආකාර දෙකක් තියෙනවානේ පුතේ. හයිලයිට් කරගන්න ජලයේ දියවෙන ඒවා සහ ජලයේ දිය නොවන විටමීන. ඔයගොල්ලෝ දන්නව නේද? ජලයේ දියවෙන ඒවාක් තියෙනවා, ජලයේ දිය නොවන විටමීනක් තියෙනවා. පළවෙනියම විටමීන හැටියට ඉගෙන ගන්න විටමීන A. සාමාන්‍ය විටමින් A කියන්නේ බහුලව අපිට හම්බෙන විටමින් જાතියක්. විටමින් A කියන්නේ බහුලව හම්බෙන විටමින් જાතියක්. සාමාන්‍යයෙන් ශාක කොටස් වල ගොඩක් තියෙනවා. ශාක කොටස් වල තියෙනවා. දැන් මේ විදිහට විටමින් A බහුල ආහාර අපිට හඳුනා ගන්න පුළුවන්. මම ඕවා ගොඩාක් පුතේ කතා කරන්නේ නැත්තේ. ඔය කරුණු කාරණා ලොකුවට අපි බලන්න නැතිඳ විටමින් A බහුල ආහාර තමයි ඔය තියෙන්නේ. විටමින් A. පිටර කහමදය, බටර්, කිරි, අක්මා තෙල් ආදී විටමින් A තියෙනවා. දැන් විටමින් A වල ක්‍රියාකාරීත්වය මොකද්ද? විටමින් A ඇස් වල පෙනීමට වැදගත් වෙනවා. අස්ථි තත්ත්ව වර්ධනයට වැදගත් වෙනවා. වැදගත් ඒවා හයිලයිට් කරන්න මම කියන්න. ගන්න හයිලයිටර් එකක් අතට. ඇස් වල පෙනීම සඳහා
දත් අස්ථි වර්ධනයට. ඊළඟට බහුල ආහාර, බිත්තර, කහමදේ, බටර්, කිරි. ඊටයි විටමින් B. විටමින් B highlight කරන්න. ශාරීරික එන්සයිම සමග එකට ක්‍රියාකාරී වේ. ශාරීරික එන්සයිම සමග එකට ක්‍රියාකාරී වේ. මේ B එකේ විටමින් B සංකීර්ණය කියන පුතේ B1 B2 ගගා ගොඩාරියක් තියෙනවා. B1 ගම්මුකෝ. B1 බලන්න බෙරි බෙරි රෝගය වැළැක්වීමට විටමින් B1 ඕනේ. බෙරි බෙරි රෝගය. හරිද? ඒක මතක තියාගන්න. විටමින් B1 කියන්නේ මෙන්න මේවා වල තියෙන්නේ. highlight කරන්න ළමයි. ධාන්‍ය, රනිල, ඉස්සෝ, කකුලුව. විටමින් B1 තියෙන්නේ ඒගොල්ලන්ගේ. ඉස්සෝ, කකුලුව ආදී ඔක්කොම දීලා තියෙන්නේ. ඒවා highlight කරගන්න. ඊට විටමින් B2 ඒකට රයිබෝෆ්ලේවින් කියනවා. highlight කරන්න එන්සයිම සංඝටකයක්. එන්සයිම සංඝටකයක්. එන්සයිම සංඝටකයක්. ඇස්වහ සම නිරෝගීව තබා ගැනීමට මේ තියෙන විටමින් B2 තියෙන ආහාර. වා නිකම් බලා ගන්න. ඔය කතා කරන්න ගොඩ කතා කර ඉන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඊළඟ එක නියසින්. නියසින් එන්සයිම ලෙස ක්‍රියා කරනවා. විටමින් B කාණ්ඩයම තමයි නියසින්. B3 කියලා කියන්නේ ඒවට රටකජු වල තියෙනවා ප්‍රධාන වශයෙන්. මස් වර්ග රටකජු ඔය තියෙන ආහාර. ඊළඟට විටමින් B6 මෙන්න මේ වගේ ආහාරවල ඊට පැන්ටොතනික් කියන මේ විටමින් B5 කියන එක. ඔන්න ඔය වගේ ආහාරවල තියෙනවා. මේ තියෙන බයෝටින් මේ තියෙන බයෝටින් කියන එක. බයෝටින්. ෆෝලික් අම්ලය. ඉතාම වැදගත් එක ෆෝලික් අම්ලය. රතු රුධිරාණු නිෂ්පාදනයට වැදගත් වේ. highlight කරන්න. ඔය ගැබිනි මව්වරු එහෙම ෆෝලික් අම්ලේ බොනවා. දරුවාගේ රතු රුධිරාණු නැත්තම් නිර්මාණය වෙන්න ඕන හින්දා ෆෝලික් ඇසිඩ්. න්‍යෂ්ටික ප්‍රෝටීන හදන්න වැදගත් වෙනවා. ඊළඟට විටමින් B12 පීකුදු වකුගඩු බිත්තර කිරි ආදී තියෙනවා. රතු රුධිරාණු නිපදවීමේදී ෆෝලික් අම්ලය සහ මේකයි එකතු වෙනවලු. දැන් මෙයත් රතු රුධිරාණු හැදෙන්න වැදගත්. පීකුදු කෑවහම කිරි සහ බිත්තර වලින් එනවා. ඊළඟට ඇස්කෝබික් ඇසිඩ් විටමින් C ඔන්න අලුත් විටමින් එකකට ගියා. C highlight කරන්න. තුවාල සුවවීම, අස්ථි සහ දත් වැඩිම, අභ්‍යන්තර ලේ ගැලීම වැළැක්වීම, රෝග වැළකීම, ගබ්සා වැළකීම ආදියත් එක්කම රතු රුධිරාණු නිෂ්පාදනයටත් වැදගත්. highlight කරගන්න. රතු රුධිරාණු නිෂ්පාදනයටත් වැදගත්. එතකොට ළමයි මේ විටමින් C එහෙම වැදගත් වෙනවා. මේ C විටමින් වල දන්නේ නැති දෙයක් තමයි මේ කියා දෙන්න යන්නේ. C විටමින් වල දන්නේ නැති දෙයක්. දැන් ළමයි මේ C විටමින් කියන එක බොහෝ විට මේ දිය වෙනකොට සමහර වෙලාවට ඉක්මනින්ම මේ වාෂ්පය ලෙස ආලෝකයට වෙන්නාම මේ විනාශ වෙන්න පුළුවන්.
ඉක්මනින්ම විනාශ වෙන්න පුළුවන්. බලන්න එතකොට අපි විටමින් C මොනවද තියෙන්නේ? දැන් දෙහි දොඩම් වල වගේ තියනානේ C විටමින්. C විටමින් වලින් අපි තමෝ දොඩම් වීදුරුවක් හදනවා කියලා. හුඟක් අය කරන්නේ දොඩම් ටික අරගෙන දොඩම් බෑයේ මෙන්න මේකට මිරිකනවා. දොඩම් බෑයේ මිරිකනවා වීදුරුවට. ඊළඟට ජලය දානවා. සීනිත් දාලා ඊළඟට දිය කරනවා. ඔන්න ඔය ක්‍රමේ වැරදි. ඔය ක්‍රමෙන් වෙන්නේ විටමින් C වායු ගෝලයට මුක්ත වෙනවා. නා විටමින් C ටික ඉක්මනටම අයින් වෙනවා. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? දොඩම් හදන නිවැරදි ක්‍රමවේදය. මුලින්ම ගන්නවා සීනි දිය කරන්න වතුර එක. මේ ජල බඳුනේ සීනි ටික දිය කරනවා. එක ජලය දෙවනුවට ගන්නවා සීනි තුන්වනුවට ගන්නවා විටමින් C අඩංගු දෙහි හෝ දොඩම්. එහෙනම් වතුර දාලා ඒකට සීනි දාලා දිය කරලා දෙහි ටික ඒකට මිරිකලා අන්න ඒක තමයි පානය කරන්නේ. ඔන්න ඔහොම කළොත් එහෙමනම් විටමින් C විශාල ප්‍රමාණයක් අපේ ඇඟ ඇතුළට ගන්න පුළුවන්. විටමින් C විශාල ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඉතින් ඒකේ වැදගත් වෙනවා දැන් පළතුරු වල තියෙනවා කියන එක. මේ ආහාර මොනවද විටමින් C අඩංගු? කංකුම් වල තියෙනවා අනෝද, ගස්ලබු, අමු අඹ, නෙල්ලි, කජු පුහුලන් ආදී මේ විටමින් C විටමින් තියෙනවා. C විටමින් තියෙනවා. එහෙනම් ඒ විටමිනයත් ගැනත් ඒ කරුණත් දැනගෙන ඉන්න ඕගොල්ලෝ. දැනගන්න ඕනේ. ඊළඟට ගත්තාම විටමින් E. විටමින් E දිය වෙන්නේ කොහෙද විටමින් E? මේද දිය වෙන විටමිනය. මේදවල දිය වෙන්නේ. විටමින් E දිය වෙන්නේ මේදවල. හයිලයිට් කරන්න. හයිලයිට් කරන්න. ශරීරයට ප්‍රතිශක්තිකරණය ලබා දෙනවා. ශරීරයට ප්‍රතිශක්තිකරණය ලබා දෙනවා. හෘදයාබාධ වළක්වනවා. හෘදයාබාධ ඇතිවීමත් වළක්වනවා. ඒකත් හයිලයිට් කරගන්න. මේ තියෙන ආහාර බලන්න. විටමින් E, ඉරිඟු, සෝයා, රටකජු, බිත්තර කහ මදය ආදී ඒවා විටමින් E බහුලව තියෙනවා. කොළ පාට එළවලු වලත් තියෙනවා. ඊළඟට විටමින් K. K විටමින්. K විටමින් ලේ කැටි ගැසීමේදී වැදගත් වෙනවා. ප්‍රෝතොම්බින් තොම්බින් බවට පත් කරන්න අවශ්‍ය වෙනවා. ලේ කැටි ගැසීමට වැදගත් වෙනවා. ඒකත් තියෙනවා බිත්තර කහ මදේ, තක්කාලි, කොළ එළවලු ආදී විටමින් Kත් තියෙනවා. ඊළඟට අපි කතා කරන ළමයි khනිජ ලවණ. අකාබනික මූලද්‍රව්‍ය මනුස්ස ශරීරයේ 106ක් පමණ අඩංගු චූට්ටක් ඕනේ දෙයක් තමයි khනිජ ලවණ. khනිජ අකාබනික මූලද්‍රව්‍ය වන අතර මනුස්ස ශරීරයෙන් 106ක් විතර තියෙනවා. මේ khනිජ වලත් වැඩියෙන් තියෙන khනිජ සහ අඩුවෙන් තියෙන khනිජ කියලා. khනිජ ගත්තාට පස්සේ khනිජ ಜಾති දෙකක් තියෙනවා. එකක් ප්‍රධාන ඒවා, අනිත් ඒවා අංශු මාත්‍ර ඒවා. දැන් ප්‍රධාන මූලද්‍රව්‍ය හැටියට කැල්සියම්, ෆොස්ෆරස්, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, ක්ලෝරයිඩ් සහ සල්ෆර් මේවා කතා වෙනවා. ඉතිරි අනිත් ඔක්කොම මොලිබ්ඩිනම්, ක්‍රෝමියම් ආදී ඒවා අංශු මාත්‍ර හැටියට සාකච්ඡා වෙන්නේ මේ khනිජ ලවණ. දැන් මේ khනිජ ලවණ අපේ ඇඟ ඇතුලේ මේ අම්ල භස්ම සමතුලිතය පවත්ව ගන්න වැදගත් වෙනවා. හෝමෝන එන්සයිම් වල සංඝටකයක් වෙනවා.
ශරීරයේ ස්නායු පද්ධතිය පණිවිඩ ගෙනියන්න වැදගත් වෙනවා. දත් අස්ථිවල වර්ධනයට සහ නඩත්තුවට වැදගත් වෙනවා ආදී වශයෙන් මේ ඛනිජ විශාල වශයෙන් අපිට අවශ්‍යතා පෙන්වන. එහෙනම් ඛනිජවල අවශ්‍යතාවයන් ගොඩාරියක් තියෙනවා. ඉතින් අපි ඛනිජවල විශේෂයෙන්ම මේ ගොඩාක්ම අවශ්‍ය ඛනිජයක් තමයි මනුස්සයාගේ ඇඟට කැල්සියම් කියන ඛනිජය. මේ ඛනිජ ගැන ඉගෙන ගන්න තියෙන ඊළඟට ඛනිජ ගැන පොඩ්ඩක් බලන්න කැල්සියම් ගැන. පුතේ බලාගෙන ලියා ගන්න මේකේ බලන්න මේ කැල්සියම් කියන කතාව. කැල්සියම් මිනිසෙකුගේ ශරීර බරෙන් 2% පමණ කැල්සියම් අඩංගු වේ. බලලා ලියා ගන්න පුතේ වෙලාව දෙන්නේ. බලලා ලියා ගන්න. මිනිසෙකුගේ ශරීර බරෙන් 2% පමණ අයත්තේ දැන් 2% විතර අවශ්‍ය වෙනවා. ඕක ස්ටොප් කරලා ලියා ගන්න. එතකොට ඒ ගමම හයිලයිට් කරගන්න. සෝයා බෝංචි මුං ඒ ආදී ඒවා තියනවා කියලා. මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. විස්තරේ දීලා තියෙනවා. ඕවා හැමදාම අහන දේවල් නිසා. ඊළඟට කැල්සියම් ගැන phosphorus ගැන phosphorus ඒකත් ලියා ගන්න ස්ටොප් කරන්න. දෙවනියට වැඩියෙන්ම ගන්න ළමයි ඇඟ ඇතුළට phosphorus ඒකත් වැදගත් වෙන ඒවා highlight කරගන්න. මේ අස්ථි සහ දත් වර්ධනයට වැදගත් වෙනවා. ඊළඟට මැග්නීසියම් highlight කරන්න ළමයි. මැග්නීසියම් වල DNA සහ ප්‍රෝටීන සංශ්ලේෂණය highlight කරන්න. DNA සහ ප්‍රෝටීන සංශ්ලේෂණයට ඕන වෙනවා. මැග්නීසියම් උත් කොළ පාට එළවලු වල එහෙම තියෙනවා. ඊළඟ එක සෝඩියම්. සෝඩියම් වැඩි කෑවොත් ලුණු මොකද වෙන්නේ? අස්ථි වල තියෙන කැල්සියම් ටික ආය ඇඟ ඇතුළට අවශෝෂණය කර ගන්නවා. ඒක highlight කරන්න. එහෙනම් ලුණු අපි වැඩියෙන් කන්න හොඳ නෑ ළමයි. අපිට එතකොට කැල්සියම් මූණ වෙලා ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන් ලුණු කෑවොත් එහෙම. ඒක highlight කරන්න. ආසත් පීඩනයේ පාලනය යාදී විදිහේ ලුණු වල බහුලව තියෙනවා. ඊළඟ එක පොටෑසියම්. මුත්‍රා මගින් පමණක් ඉවත් වේ කියලා highlight කරන්න. පොටෑසියම් දහඩියත් එක්ක පිට වෙන්නේ නැහැ. මුත්‍රා මගින් පමණක් ඉවත් වේ කියන එක highlight කරගන්න. ඊළඟට ක්ලෝරයිඩ්. විද්‍යුත් විච්ඡේදවල තුල්‍යතාව පාලනය සහ ආමාශයික යුෂය කියලා ලියා ගන්න. highlight කරන්න. ඒ වැදගත්කම. ඔය කාරණා බලාගත්තාම ඇති කටපාඩම් කරගෙන ඔක්කොම යන්න ඕනේ නැහැ එක්සෑම් එකට. තල වශයෙන් මෙහෙම තියනවා කියලා බලාගෙන ගියාම ඇති. සල්ප ප්‍රෝටීන වල වැඩි වශයෙන් අඩංගු වේ කියන එක. හිස කෙස් සහ නිය කියන එක highlight කරගන්න. හිස කෙස් සහ නිය වර්ධනය. ඊළඟට යකඩ. highlight කරන්න ශරීරය සෞඛ්‍යයට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යයක්. 165ක් හිමොග්ලොබින් වල තියෙනවා. highlight කරගන්න. 165ක් හිමොග්ලොබින් වල තියෙනවා.
යටි ලියාගන්න highlight කරගන්න වැදගත්කම් ප්‍රයෝජන පෙනහළු වල ඉඳන් ඔක්සිජන් ගෙන යාමට හිමොග්ලොබින් සෑදීමට ඊළඟට අයඩින් තයිරෝයිඩ් හෝමෝන් නිපදවීම තයිරොයිඩ් හෝමෝන් දැන් අයඩින් ඌනතාවය ආවහම තයිරොයිඩ් ගන්තේ ඉදිමෙනවා ගල ගණ්ඩේ කියන්නේ ගල ගණ්ඩේ හැදෙනවා අයඩින් වැඩි වුණාම ඇස් එළියට නිරාගෙන එන ස්වරූපයක් දක්වනවා ඇස් බෝල දෙක එළියට පැනලා ඉන්නා වගේ අයගේ මේ අයඩින් වැඩි වෙලා ඊළඟට සිංක් ප්‍රතිශක්තිය අස්ති වර්ධනය පරිවෘත්තීය වගේ ඒවට වැදගත් වෙනවා ඊට පස්සේ ආහාරවල ඛනිජ ජෛව සුලභතාවය කියලා කතාවක් තියෙනවා මුකුත් නෙවෙයි යම්කිසි ඛනිජයක් අවශෝෂණය කරගන්න පුළුවන් මට්ටමට ඇඟ ඇතුලේ ඇවිල්ලාද නැද්ද කියන එක සමහර ඛනිජ තියෙනවා ඇඟේ තිබ්බට අවශෝෂණය කරගන්න බෑ ඒකයි ඒක කතා කරන්නේ ඉතින් මේ ඛනිජ අවශෝෂණය කරගන්න බැරි වෙන්නේ ඇයි ආහාර සකසන ක්‍රමයේ වැරද්දක් වෙන්න පුළුවන් ආහාරවල ප්‍රතිපෝෂකවල තියෙන්න පුළුවන් පරිරක්ෂකවල තියෙන්න පුළුවන් ආහාරය අපි කල් තියාගන්න දාන ඒවා තියෙන්න පුළුවන් ඒ වගේ ඒවා තියෙන්න පුළුවන් ඉතින් අපි ඊළඟට කතා කරනවා මේ පෝෂක නොවන ඇඟට ඕනේ දේවල් සාමාන්‍ය මිනිස් සිරුරේ 70%ක් විතර ජලය තියෙනවා පුතේ. මිනිස්සෙකුට කාන්තාවකට ලීටර් 2.7 පිරිමියෙකුට ලීටර් 3.7 වතුර ඕනේ. ඒකින්ද අපි උෂ්ණත්වය වැඩි වෙනවා නම් අනිවාර්යෙන් ජලය පානය කළ යුතුයි. ඔක ස්ටොප් කරලා පුතේ ඔතන ලියා ගන්න ওই ටික. ඉතින් ජලයේ තියෙන ප්‍රයෝජන ආහාර අවශෝෂණයට අපිට වතුර නැතුව කිසි දෙයක් කරන්න බෑනේ ජීවියෙක්ට වතුර නැතුව කිසි දෙයක් කරන්න බෑ මේ ඇඟ ඇතුලේ තියෙන ආහාර අපි ගන්න ආහාර ජීර්ණයට සුදුසු තත්ත්වයට පත් කරන්නේ ජලය මගින් ඒ විතරක්ද මේ ජීර්ණය කරපු කෑම ටික එළියට යවන්නේ ජලය මගින් ජීර්ණය කරපු කෑම ටික එළියට යවන්නේ ජලය මගින්. උෂ්ණත්ව පාලනය කරනවා, ලිහිසි ද්‍රව්‍යයක් විදියට ක්‍රියා කරනවා. ඔය ආකාරයෙන් බැලුවාම මේ ජලයේ වැදගත්කම් රාශියක් තියෙනවා. ජලයේ වැදගත්කම් රාශියක් ඕගොල්ලන්ට තියෙනවා. ඊට පස්සේ අපි කතා කරනවා මේ තන්තු ගැන. තන්තු සාමාන්‍යයෙන් කෑමක තිබ්බට ළමයි තන්තු කෑමක තිබ්බට ඒක මේ ජීර්ණය වෙන්නේ නැහැ. ඒතකොට තන්තු වල වැදගත් මෙහෙ මොකද්ද? ශරීර සෞඛ්‍යයටයි වැදගත් වෙන්නේ තන්තු. ශරීර සෞඛ්‍යයටයි තන්තු වැදගත් වෙන්නේ. දැන් තන්තු අධික ආහාර අපි ගන්න ඕනේ. දැන් නැත්නම් අරසස් වගේ බඩේ තුවාල අරමිය හැදෙන්න පුළුවන්. එහෙම හැදෙන්නේ නැතුව මේ තන්තු සහිත ආහාර ගත්තොත් ඒකෙන් වළක්ව ගන්න පුළුවන්. අපි ඊළඟට අලුත් කොටසකට යන්නේ මේ ආහාර තේරීමේ නිර්ණායක කියන එක. ඒ කියන්නේ
අපේ මිනිස්සෙක් කොහොමද මේ සමබල ආහාර වේලක් හදාගන්නේ කියන එක. මිනිස්සෙක් කොහොමද මේ සමබල ආහාර වේලක් හදාගන්නේ කියන එක. සාමාන්‍යයෙන් අපි කනකොට નિયમિત පෝෂක નિયમિત ප්‍රමාණයෙන්ම ඇඟ ඇතුලේ තියෙන්න ඕනේ. નિયમિત පෝෂක નિયમિત ප්‍රමාණයෙන් ඇඟ ඇතුලේ තියෙනවා නම් ඒකට සමබල ආහාර වේලක් කියනවා. එතකොට අන්න ඒකේ ඒ සිද්ධිය කරන්න නම් මේ පෝෂක සංඝටක ලබා ගන්න පුළුවන් ප්‍රමාණ පිළිබඳ දැනගත යුතුයි. පෝෂක සංඝටක කොච්චර ප්‍රමාණ වලින් අපි ලබා ගන්න ඕනේද? ඒ කියන කතන්දරය ඉගෙන ගන්න ඕනේ. අන්න ඒකට මෙන්න මේ වගේ පිරමීඩයක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ පිරමීඩයෙන් ඕගොල්ලන්ට පුළුවන් අපි මොනවද වැඩියෙන් කන්න ඕනි. දැන් තෙල් හා සීනි ගන්න ඕනි ඊටම සුළු වශයෙන්. කිරි නිෂ්පාදන ඊට වඩා වැඩි ප්‍රමාණයක් පුළුවන්. මස් මාළු ඊට වඩා ටිකක් වැඩියෙන්. පළතුරු බත් සහ ධාන්‍ය ආදී වශයෙන් මෙන්න මේ ආහාර ගන්න පුළුවන් ප්‍රමාණයන් කාණ්ඩ කරලා බෙදලා තියෙන මේ ආහාර පිරමීඩය. නා අපිට හොඳම නැත්තේ මේ තෙල් සහ සීනි සහිත ආහාර තමයි. ඒවා තමයි සුළු වශයෙන් ගන්න. ඉතින් මේම ආහාර පෝෂණයෙන් අපිට පුළුවන් විවිධ දර්ශක ගන්න. මේ ප්‍රධානම දර්ශකයක් තියෙනවා BMI දර්ශකය කියලා. BMI දර්ශකය. BMI දර්ශකයේදී වෙන්නේ ශරීරයේ බර කිලෝග්‍රෑම් වලින් ගන්නවා. ඒ වගේම මිනිස්යාගේ උස වර්ග මීටර වලින් ගන්නවා. උස වර්ග මීටර වලින් අරන් BMI දර්ශකය හදනවා. එතකොට මේ BMI දර්ශකය හැදුවාට පස්සේ අපිට එනවා අගයන් ටිකක්. දැන් උදාහරණයකට BMI අගය ඔයාගේ බර උසෙහි වර්ගයෙන් බෙදුවොත් ඔයාට එනවා නම් 18.5ට වඩා අඩු අගයක්. ඔන්න Tamanටත් කරගෙන බලන්න. ඔයා බර අඩු ගණේ ඉන්නේ. ඔයා බර අඩු ගොඩේ ඉන්නේ. 18.5ට වඩා අඩුයි කියන්නේ ඔයා බර අඩුයි. ඔයා සුදුසු මට්ටමේ ඉන්නවා නම් අනිවාර්යෙන් මේ BMI අගය 18.5ත් 24.9ත් අතර තියෙන්න ඕනේ. මෙහෙම තිබ්බොත් තමයි සුදුසු. එහෙම නැත්නම් ඔයාට නිකන් හිතන්නකෝ 24.5ට වැඩි වෙනකොට සාමාන්‍යයෙන් 24.9ට වඩා වැඩි වෙනකොට සාමාන්‍යයෙන් 29 විතර වෙනකම් බර වැඩි 39 විතර වෙනකම් නැත්නම් 39.9 විතර වෙනකම් ස්ථූල නැත්නම් තරබාරු කියනවා 40ට වඩා වැඩි නම් අධික තරබාරු එහෙනම් BMI දර්ශකයේ ඔයාට Tamanට තනියම හදාගෙන බලන්න. ඔයා ඉන්න මට්ටම එතකොට හොයාගන්න පුළුවන් ඔයා ස්ථූලද බර අඩුද බර වැඩිද අධික බර ගොඩේද ඉන්නේ කියලා. BMI එක සාමාන්‍යයෙන් සත්තුන්ගේ පවා BMI එක බලනවා. එතකොට මේ ආහාර හා පෝෂණයේ කතන්දරයේ ඔය මූලිකවම තියෙන්න ඕන කරුණු කාරණා ටික ඔය ටික හැමදෙනාම දන්න හින්දා හැමදෙනාම ඕක නිතර අහලා තියෙන හින්දා තමයි මම වැඩිමනක් විස්තර කරන්නේ. කොහොමත් ඔයගොල්ලෝ සිලබස් එකේ ගැඹුරට ඩීප්ලි ඔය මන් ටියුට් එකේ දීලා තියෙන සමහර තොරතුරු ඔයගොල්ලෝ දැනුමට අත්‍යවශ්‍ය ප්‍රමාණයට දීලා තියෙනවා. ඒ ලෙවල් ළමයිගේ දැනුමට. මොකද රචනා ප්‍රශ්නයක් වැරදිලා හරි ආවොත් අපිට ලියන්න කරුණු දැනගන්න ඕනේ.
ඒ දැන ගැනීමට සුදුසු ලෙස තමයි ටියුට් එක නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ ඕක හැමදාම දන්න තියෙන හින්දා එක දේම නැවත නැවත කියන්න ඕනේ. මොකද මේ පාඩමේ අපි දැනගත යුතු බොහෝ කරුණු අලුතෙන් ඉගෙන ගන්න දේවලුත් තියෙන නිසා වෙන්නේ. අපි ඊළඟ කොටසට යනවා සාමාන්‍යයෙන්. පෝෂණ ගැටලු වලින් වැළකීම කියලා එකක්. පෝෂණ ගැටලු. අපි බලමු ප්‍රධානම පෝෂණ ගැටලුව. ප්‍රධානම පෝෂණ ගැටලුව තමයි අපතේ දුෂ්පෝෂණය. දුෂ්පෝෂණය කියන්නේ වැරදි පෝෂණය. ඔයා කොහොමද දුෂ්පෝෂණය දෙන්නේ? ඔයා පෝෂණය ලබන්නේ කොහොමද කියන එකයි දුෂ්පෝෂණය කියන්නේ. එතකොට මේ දුෂ්පෝෂණය කියන්නේ මන්ද පෝෂණය නෙවෙයි ළමයි. ඒක එකක් විතරයි. වැරදි පෝෂණයේදී එක්ක වැඩියෙන් කන්න පුළුවන් එක්ක අඩුවෙන් කන්න පුළුවන්. වැඩියෙන්ක් කාලා දුෂ්පෝෂණය තමයි අඩුවෙන් කාලා. එහෙනම් මේ දුෂ්පෝෂණය නැවත බෙදන්න පුළුවන්. මන්ද පෝෂණය සහ අතිපෝෂණය කියලා. එහෙනම් දුෂ්පෝෂණයත් නැවත අපි ආකාර දෙකකට බෙදනවා. මන්ද පෝෂණය සහ අතිපෝෂණය කියලා. දැන් මන්ද පෝෂණය කියන්නේ මොකද්ද? අපේ ශරීරයට අවශ්‍ය පෝෂක එකක් හෝ කිහිපයක්. නිරන්තරයෙන් අපි අඩුවෙන් අරගෙන අපේ ශරීරයට අහිතකර තත්ත්ව ඇති වුණොත් ඒකට අපි කියනවා මන්ද පෝෂණය. ඒ කියන්නේ මේ ශරීරයට පෝෂක එකක් හෝ කිහිපයක් අඩුවෙන් ලැබුණොත් ඔන්න මන්ද පෝෂණය ඇති වෙන්න පුළුවන්. තේරුණාද? දැන් මන්ද පෝෂණය ඇති වෙන්න හේතු හැටියට මේ පෝෂක අඩුවීම විතරක් නෙවෙයි. තව හේතු බලපානවා. දැන් ප්‍රධානම එක තමයි එහෙනම් ප්‍රමාණවත් ලෙස අපිට ආහාර ලැබෙන්නේ නැහැ. ඒක ආහාර නොලැබීම අංක 1 තමයි. හැබැයි ළමයි දැන් ගත්තු ආහාර අපේ ඇඟ ඇතුලේදී හරියට අවශෝෂණය නොවුනොත් ඒත් හැදෙනව නේද මන්ද පෝෂණය. ගත්තු ආහාර අවශෝෂණය නොවනවා කියන්නේ අපිට මොකක් හරි රෝගයක් තියෙනවා නම් ආහාර මාර්ග පද්ධතියේ පණු රෝගයක් වෙන්න පුළුවන් මොකක් හෝ රෝගයක්. අන්න එතනත් දුෂ්පෝෂණය එහෙම නැත්නම් මන්ද පෝෂණය ඇති වෙනවා. නිතර ලෙඩ වෙන අයට දුෂ්පෝෂණේ මන්ද පෝෂණය ඇති වෙනවා. නිතර ලෙඩ වෙනවා නම් මේක ඇති වෙන්න පුළුවන්. හොඳට කෑම කෑවට දැන් පෝෂක අවශෝෂණය වෙන්නේ නැත්නම් කලින් කිව්වා වගේ දුෂ්පෝෂණේ එන මන්ද පෝෂණය වෙන්න පුළුවන්. එහෙනම් එහෙම බැලුවාම මේ මන්ද පෝෂණයට හේතු රාශියක් තියෙනවා. එහෙනම් දුෂ්පෝෂණය කියන එක අර්ථ දැක්වීම ලියන්නකො දුෂ්පෝෂණයේ අර්ථ දැක්වීම. දුෂ්පෝෂණය යනු වැරදි පෝෂණය කියලා ලියාගන්න. දුෂ්පෝෂණය යනු වැරදි පෝෂණයයි. දුෂ්පෝෂණය යනු වැරදි පෝෂණයයි. ඊළඟට ඒකේ තියෙනවා මේ මන්ද පෝෂණය කියලා කොටස. මන්ද පෝෂණය ඒකත් ලියාගන්න. මන්ද පෝෂණය පෝෂක එකක් හෝ කිහිපයක් නෑ පෝෂක එකක් හෝ සියල්ල කියලා යන පෝෂක එකක් හෝ සියල්ල අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම නිසා පෝෂක එකක් හෝ සියල්ල අවශ්‍ය ප්‍රමාණයට නොලැබීම නිසා සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇතිවීම මන්ද පෝෂණයයි. සෞඛ්‍යයට බලපෑම් ඇතිවීම මන්ද පෝෂණයයි. එතකොට මේ මන්ද පෝෂණයෙන් ශරීරයේ නිසි බර ලැබෙන්නේ නැහැ ළමයෙකුට. නිසි කාලයේ නිසි බර
ඇති වෙන්නේ නැහැ. එතකොට මේ මන්ද පෝෂණයත් ළමයි මේම ආකාර තියෙනවා. මන්ද පෝෂණයේ විශේෂයෙන්ම මේ විෂම චක්‍රයක් පිටලා තියෙනවා. මන්ද පෝෂණයේ විෂම චක්‍රයක් පිටලා තියෙනවා. මොකද්ද විෂම චක්‍රයක් කියන්නේ? ඒ කියන්නේ දිගින් දිගටම මේ මන්ද පෝෂණය කියන එක චක්‍රාකාරව ගමන් කරනවා. විශේෂයෙන්ම කොහොමද චක්‍රාකාරව ගමන් කරන්නේ? දැන් උදාහරණය දැන් ගර්භණී සමයේ අපිට ප්‍රමාණවත් ලෙස කෑම හම්බුනේ නැත්තම් ගර්භණී හැටියට අපිට ප්‍රමාණවත් කෑම නැත්තම් අපේ ඒ ගර්භණී අම්මගෙන් ඉපදෙන ළමයා අඩුබරයිනේ. අම්මට කෑම නැත්තම් ළමයා අඩුබරක් ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ළමයාගේ බර අඩු වීම තුල නිරන්තරයෙන්ම ලෙඩ රෝග හැදෙනවා. බර අඩුයි, ශක්තිය අඩුයි, නිරන්තරයෙන් යාට ලෙඩ රෝග ඇති වෙනවා. ඒත් එක්ක මේ අඩුබර ළමයා කෑම කන්නේත් අඩුවෙන්. දැන් ඕගොල්ලොත් ඉන්නා ළමයි කුරුල්ලෝ වගේ ඇහිඳිනවා. කන්නේ බොහොම අඩුවෙන්. මෙන්න මේ වගේ අඩුවෙන් කෑම කන එන අම්මාගේ ළමයා ඉපදුනේ බර අඩුවෙන්. ළමයා වර්ධනය අඩුයි, ළමයා කන්නේ අඩුවෙන්. එතකොට ඒකේ කෑම අඩුවෙන් කන්නේ. ඊට පස්සේ මේ ආහාර අඩුවෙන් ගන්නකොට එයාගේ තරුණ කාලය එහෙම නැත්නම් මේ නව යෝන් කාලේ, ගැටවර කාලේ එයාගේ බරත් අඩුයි. ඒ කාලෙදිත් එයාගේ ශරීර ප්‍රමාණය අඩුයි. එයාගේ බරත් අඩුයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ බර අඩු එක්කෙනාම තමයි කවදා හරි වැඩි හිටියෙක් බවට පත් වෙන්නේ. ශරීරයේ බර අඩු ළමයාම තමයි එතකොට කන්නේ නෑ. ඔය චක්‍රයන්නේ තිබ්බේ. අම්මා බර අඩුයි එහෙම ඇවිල්ලා දැන් කන්නේ නැතුව යනවා. එයා බර අඩුයි. ඊට පස්සේ මෙන්න මේ බර අඩු වැඩි හිටියා කවදා හරි මවක් වුණාම අම්මාට මන්ද පෝෂණය. මාතෘ මන්ද පෝෂණය කියන්නේ. එහෙනම් මේ මාතෘ මන්ද පෝෂණය මොකද වෙන්නේ? අනිවාර්යෙන් ඊළඟ පරම්පරාව ඊළඟ ළමයා බර අඩු වෙහොම් බැලුවාම දිගින් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට මෙන්න මේ මන්ද පෝෂණ චක්‍රයක් වගේ ගමන් කිරීමක් සිද්ධ වෙනවා. දැන් ඒකත් ටිකක් මතක තියාගන්න. ඒකට මම අදාළ රූපසටහනක් දාලා තියෙනවා. එතකොට මේ මන්ද පෝෂණයේ ප්‍රධාන ආකාර කතා කරන්නේ දුෂ්පෝෂණයේ එකක් නෙමෙයි මන්ද පෝෂණය කිව්වේ. ප්‍රධාන ආකාරයක් කතා කරන්නේ අපි මොකද්ද? ප්‍රෝටීන ශක්ති මන්ද පෝෂණය. ප්‍රෝටීන ශක්ති මන්ද පෝෂණය. ප්‍රෝටීන ශක්ති මන්ද පෝෂණය. සාමාන්‍ය මොකද වෙන්නේ? ප්‍රෝටීන ශක්ති මන්ද පෝෂණය වෙනකොට මිනිස්සෙක්ගේ බර අඩු වෙනවා ළමයින්ගේ. ඊට පස්සේ කුරු වෙනවා. උස අඩුයි. ඒතර කාලයක් තිස්සේ මේ කාබෝහයිඩ්‍රේට් මේද ආදී ශක්තිය ලබා ගන්නා ඒවා ප්‍රෝටීන වගේ දේවල් කාලයක් තිස්සේ ලබා ගත්තේ නැතුවම ටිකින් ටිකටම මේක නොලැබෙන්න ගිහිල්ලා යාගේ බරත් අඩු වෙනවා කුරු වෙනවා. මෙයා වර්ධනය වුණාට නිකන් වර්ධනය අඩු ගතියක් පෙන්නනවා. වර්ධනය වුණාට වර්ධනය අඩු ගතියක් පෙන්නනවා. ඉතින් નિયમિત පරිදි උස නැති ළමයි. උස නැහැ. નિયમિત ලෙස පේශී වර්ධනය සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේකින්දා මෙන්න මේ පෝෂීන ශක්ති මන්ද පෝෂණයේ දිගු කාලයක් තිබ්බොත් එහෙම ලෙඩ දෙකක් එනවා. එකක් කියනවා මැරස්මස් කියලා. මැරස්මස්. අනිත් එකට කියනවා කෝෂියෝකෝර් කියලා. කෝෂියෝකෝර් කියලා කියනවා. කෝෂියෝකෝර්. නම් ඔය ගොඩක් දුරට ළමයි මේ අප්‍රිකාවේ දිලිඳු රටවල් වල සෝමාලියා වගේ මේ දිලිඳු රටවල් වල
ළමයි ඉන්නවා පාරේ දුගිය විදියට ගම්මානවල ඒ ළමයින්ට කන්න නිතර කෑම අඩුවෙන් ගිහිල්ලා වර්ධනය එන හිටලා වර්ධනය අඩු වෙලා කුරු ළමයි විදියට කුරු වැඩි හිටියන් විදියට මේගොල්ලෝ මෙන්න මේ මැරස්මස් කෝෂියර් කියන ලෙඩ රෝග දෙකෙන් පෙළෙනවා. දැන් මැරස්මස් රෝගය කියන්නේ ශක්තියයි ප්‍රෝටීනයි. ශක්තියත් අඩු වෙන හම්බෙන්න ඕනේ. ප්‍රෝටීනත් දිගු කාලිනව අඩුවෙන් හම්බෙන්න ඕනේ. සාමාන්‍යයෙන් වයස අවුරුදු 1ට අඩුයි නම් අවුරුදු 1ට අඩුයි නම් ගොඩාක් දුරට හැදෙනවා. වයස වැඩි කියලා හැදෙන්නේ නැත්තේ නේ. ඒ වුණාට වැඩියෙන්ම හැදෙන්නේ මේ අවුරුද්දට 1ට වඩා අඩු පුංචි ළමයින්ට තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. සාමාන්‍යයෙන් මේ මැරස්මස් රෝගය ඇති වෙන ළමයි බැලුවොත් මේ මැරස්මස් රෝගය ඇති වෙන ළමයි බැලුවොත් එහෙම රෝග ලක්ෂණ බලන්න ඕගොල්ලන්ට තියෙනවද කියලා බලන්න. බර අඩුයි. බර අඩු ළමයි සම සාමාන්‍යයෙන් රැලි ගැස්සෙනවා. අර වැඩි හිටියන්ගේ සම රැලි ගැහෙන්නේ. ඒ වගේ සම රැලි ගැහිලා බර අඩුයි. ඊට පස්සේ මේ ශරීර වර්ධනය හීන වෙනවා. ඒක න අපි කතා කළා කලින් ශරීරයේ වර්ධනයක් කිසිම වෙන්නේ නැහැ. ශරීර වර්ධනයේ හීන වෙනවා. ඒ කියන්නේ ගොඩ කෙට්ටු වෙනවා මෙයා. කෙට්ටු වෙනවා. සම සාමාන්‍ය ඉරිතෙලිච්ච ගතියක් දැනෙනවා. දැන් සම රැලි වැටලා මූණේ ඉඳන් හොයා ගන්න පුළුවන් වයසට ගිහිල්ලා වගේ. සම ඉරිතෙල්න ස්වභාවයක් එනවා. හැබැයි විශේෂත්වය තමයි මේ මැරස්මස් ළමයින්ගේ උදරය මෙන්න මේ වගේ විශාල වශයෙන් නිරාගෙන ඉදිරියට එනවා. උදරේ ඔන්න ඔය වගේ නිරලා තියෙනවා නම් ඒ ළමයා මැරස්මස් රෝගියෙක් වෙන්න පුළුවන්. තේරුණාද? අත්පා ඇට සැකිලි මතුවෙලා ඊටාම කෙට්ටු ඇට සැකිලි වගේ ළමයි තමා මේ මැරස්මස් රෝගේ right. ඔය වගේ බඩ ගෙඩියක් තියෙනවා. මගේ තියෙනවා කියන්නේ මැරස්මස් නෙවෙයි. හොඳට කාලා වැඩි වෙලා. එහෙමත් තියෙනවා. නැත්නම් ඔහොම තියෙනවා. ඊළඟට අපි ක්වෝෂියෝකෝ රෝගය ගත්තොත් එහෙම. ක්වෝෂියෝකෝ රෝගය ගත්තොත් එහෙම මේකේ සාමාන්‍යයෙන් ගන්න කෑමවල මේ නොගන්න හින්දානේ. ගුණාත්මේ නැති හින්දා ගන්න ප්‍රෝටීන වල ගුණාත්මේ හීන හින්දා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ගුණාත්මේ අඩුවීමෙන් සාමාන්‍යයෙන් මේ අර එකම දේ ආහාර ටික දැන් මඤ්ඤොක්කා වගේ දිගින් දිගටම කන රටවල් තියෙනවා. අන්නේ ඒ වගේ අල මඤ්ඤොක්කා වගේ ඒවා දිගින් දිගටම කන රටවල ජනතාවට ඇති වෙනවා. දැන් මේ රෝග ලක්ෂණ බැලුවොත්ම ක්වෝෂියෝකෝ වල අත්පා මුහුණ උදරේ ඔක්කොම ඉදිමෙනවා. අතපය ඔක්කොම ඉදිමෙනවා. හැබැයි බර අඩු නෑ. හොඳ බර ළමයි මෙහෙම මූණ පිරුණු අතපය පිරුණු ස්වභාවයක් දක්වන්නේ ඒත් උදරේ නිරායනවා. ඒත් උදරේ නිරායනවා. හැබැයි මේ ළමයි අලසයි. මේ ළමයි අලසයි. අලස ගතියක් පෙන්නන වැඩපලක් කරන්න හිතෙන්නේ නැහැ. කම්මැලි.
හැබැයි බර අඩුකමක් පෙන්වන්නේ නැහැ. අලසයි කම්මැලි එහෙම බලන් ගියාම මේ වෙලාවකට ඕගොල්ලන්ට මේ කෝෂියෝකෝ රෝග ලක්ෂණ මෙරස්මස් රෝග ලක්ෂණ දෙකම තියෙනවද කියලා හිතෙනවා. ළමයි බලන් නිකන් සම්මාවලට අලසයි වැඩක් කරන්න හිතන්නේ නැහැ. අක්මාව විශාල වෙනවා මෙතන. අක්මාව තියෙන්නේ මේ වම් පැත්තේ තියෙනවානේ හදවත. දකුණු පැත්තේ දැන් හදවතට සමානව දකුණු පැත්තේ තමයි අක්මාව අපේ ඇඟේ පිහිටලා තියෙන්නේ. අක්මාව දකුණු පැත්තේ තියෙන්නේ. ඒතකොට මේ අක්මාව ඉදිමෙනවා. ආහාර කන්න කැමති නැහැ අරුචිය. ඇයි ආහාරවල ගුණාත්මේ බාල හින්දානේ මේ මැරස්මස් රෝගේ කෝෂියෝකෝ හැදෙන්නේ. ආහාර අඩුකම. ඊට පස්සේ මේ අපිට කතා කරන් තියෙන්නේ ඌනතා රෝග ගැන. ඌනතා රෝග ගැන කතා කරන් තියෙන්නේ. මේ ඉතින් ප්‍රෝටීන සහ ශක්තිය ඌනතා වුණාම ඇති වෙන්නේ. මේක ඇති වෙන්නේ ප්‍රෝටීන සහ ශක්තිය ඌනතානේ. ඊට අමතරව ඌනතා රෝග ගොඩාක් තියෙනවා. මොනවද ඌනතා රෝග ඊට අමතරව තියෙන්නේ? විටමින් A ඌනතාවයේ පළවෙනි එක. විටමින් A ඌනතාවය. මේක මකම් ඌනතා රෝග ටික බලමු. දැන් මේ ලංකාවෙත් මේ තත්ත්වය තියෙනවා පුතේ. ගොඩාක්ම සාමාන්‍ය මේ පෙර පාසල් ළමයින්ට තමයි විටමින් A ඌනතාවය වැඩි. සුළු වශයෙන් තියෙනවා දැන් විටමින් A ඌනතාවය. ඌනතාවය. A විටමින් ඌනතාවය. සාමාන්‍ය A විටමින් ඌනුනහම රාත්‍රී අන්ධභාවය ඇති වෙනවා. නැත්නම් අන්ධතාවය. රාත්‍රී අන්ධතාවය. හරියට පේන්නේ නැහැ. දැන් ඔය රැට එහෙම පාඩම් කරනකොට පොත බලන්න බෑ, පොත් පේන්නේ නැහැ. නිකන් විටමින් A ඌනතාවයක් වෙන්න පුළුවන්. සමේ ආබාධය. සම වියලි බව. ඊට අමතරව ළමයින්ගේ දැන් වර්ධනයේ අඩාල වීම. වර්ධනයේ අඩු වීම. විටමින් A ඌනතාවයේදී ඔන්න ඔය කරුණු කාරණා මතක තියාගන්න ඕනේ. දැන් මේ විටමින් A ඌන වීම විතරක් නෙවෙයි. විටමින් A අධිකව ගත්තොත් එහෙම දැන් ඌන වීම නෙමෙයි. අපි හිතමුකෝ විටමින් A අනිත් පැත්තට අධිකව ගත්තොත් මොකක් වෙයිද? අධිකව ගත්තොත් ඔන්න එතකොට අස්ථි ඉදිමෙනවා. සම කහ පාට ගන්නවා. සම කහ වෙනවා. අස්ථි ඉදිමෙනවා. ඊට අමතරව ළමයි සාමාන්‍යයෙන් හිස රදේනවා. කරකැවිල්ල එනවා. ඒ වගේ තත්ත්ව වෙනවා. කෑම කන්න අවශ්‍ය නැහැ. මේ වගේ විටමින් A වැඩි වුණත් ගැටලු අඩු වුණත් ගැටලු එනවා. විටමින් A ඌනතා වුණත් අධික වුණත් ඔන්න ඔය ගැටලු එනවා. ඊට පස්සේ අපි බැලුවොත් එහෙම ඊළඟ ඌනතාවයේ හැටියට මේ අයඩීන් ඌනතාවය. ඊටාම වැදගත් khනිජයක් මේ අයඩීන්. අපි අයි කියලා කියමුකෝ. අයඩීන් ඌනතාවය. සාමාන්‍යයෙන් අයඩීන් අඩු වුණාම ළමයි ප්‍රධාන වශයෙන් නැති වෙන්නේ ගලගණ්ඩය. ගලගණ්ඩය කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද මේ වායු ගෙඩි කියලා බෙල්ලේ ගෙඩි జాතියක් තියෙනවා. වායු ගෙඩි කියලා හුලම් පිරලා වගේ බෙල්ලේ ගෙඩි. ඇයි ඒ? සාමාන්‍යයෙන් අයඩින් ඕන වෙනවා තයිරොක්සින් හෝමෝනේ නිර්මාණයට. මේ තයිරොයිඩ් ග්‍රන්ථිය. එතකොට මේ අයඩින් නැතුව කනකොට දිගින් දිගටම මේ තයිරොයිඩ් හෝමෝන ඇති වෙන්න උත්සාහ කරන්න ගියාම මෙන්න මේකේ ග්‍රන්ථිය ලොකුවට වර්ධනය වෙනවා. අයඩින් කෑවේ නැත්තම්
මේ තයිරොයිඩ් ග්‍රන්ථයේ තයිරොක්සින් වර්ධනය කිරීම ක්‍රියාවලිය වේගවත් කරන්න උත්සාහ ගන්න හින්දා මේ පටක විශාලත්වයෙන් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ගලගණ්ඩේ හැදුනට පස්සේ සාමාන්‍ය බුද්ධි මට්ටම උනත් අඩු වෙන්න පුළුවන්. අයිඩින් වුණාම ඊට පස්සේ මේ උදාසීනයි වැඩක් කරනකොට වෙහෙසටපත් වෙනවා මේ වගේ. ඔයගොල්ලෝ දැකලා ඇති මේ විශේෂයෙන් මේ කාන්තා පාර්ශවයට එහෙම ගොඩාක්ම තියෙනවා මේ ගලකණ්ඩේ පිරිමි ගෑනු කියලා නෑ. මෙන්න මෙහෙම බැලුවාම මෙන්න මේ බිල්ල විශාල වශයෙන් ඔහොම ඉදිරියට නිරායන ස්වරූපයක් තියෙනවා. මෙතෙන් තමයි මේ ගලගණ්ඩේ. වායු ගෙඩි කියලා කියන්නේ. දැන් මේ ගලගණ්ඩේ අයිඩින් එහෙම වුණා මේ අර තරුණ ළමයි වැඩි විය එළඹීම පවා ප්‍රමාද වෙන්න පුළුවන්. තරුණ ළමයි වැඩි විය එළඹීම ප්‍රමාද වෙන්න පුළුවන්. දැන් පිළිකා වුණත් හැදෙන්න පුළුවන් මොකද? අයිඩින් උණු වීම තුළ මෙතන මේ පිළිකා තත්ත්ව ඇති වෙන්නත් පුළුවන් මෙතනම. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින්ද ඒකත් මතක තියාගන්න මේ අයිඩින් කියන්නේ තියෙනම් අනිවාර්යෙන් අපි කන්න ඕනේ දෙයක්. අයිඩින් වැඩි වුණාම කිව්වේ නෑනේ මේ අධික වුණාම අයිඩින් අධික වුණාම සමහරලාට මේ ඇස් එහෙම ඔය සමහරවගේ තියෙන මේ ඇස් දෙක මෙහෙම ඔන්න ඔය වගේ එළියට පැන්න ස්වභාවයක් අන්නේ ස්වභාවය ඉන්නේ කන්නඩි දාලා නෙවෙයි අන්නේ ස්වභාවය ඉන්නේ අයිඩින් වැඩි වුණාම. මට නම කියන්න බෑ. සමහර මැටි යමතිවරු පවා ඔගොල්ලෝ දකිනා මෙහෙම ඇස් දෙක එළියට පැනලා වගේ තියෙන්නේ. ඒ වගේ ස්වභාවයක් දක්වනවා. එන්නේ වගේ රෝග හැදෙනවා. දැන් ඊළඟට යකඩ. යකඩ කියන එක ගත්තාම යකඩ අඩු වෙන්න ඇඟ ඇතුලේ හිමොග්ලොබිනුත් අඩු වෙනවා. යකඩ ඌන වෙන්නේ මොකද ළමයි? හිමොග්ලොබින් අඩු වෙනවා. හිමොග්ලොබින් අඩු වෙනවා කියන්නේ අපේ ලේ හැදෙන්නේ නැහැ ළම. ලේ නීරක්තිය ඇති වෙනවා. රුධිරය කියන එක හැදෙනවා අඩු වෙනවා. එහෙනම් මොනවත් මොකද වෙන්නේ? විඩාවටපත් වෙන ඉක්මනින් විඩාවටපත් වෙනවා. අලසයි. අර හිස කරකැවිල්ල ඒ වගේ දේවලුත් එක්ක අඩුදර බර තියෙන ළමයි බිහිවීම ඒ වගේ දේවල් නුරුස්නා ගතිය තරහ යනවා ඉක්මනට කේන්ති යනවා යකඩ වුණතාවය වෙලාවකට අම්මලා මේ මුදේ හැරවලා මොකක් හරි වැඩක් කිව්වහම එම එකපාරට ඕගොල්ලන්ට යකඩ වුණතාව ලක්ෂණ මතුවෙනවා නුරුස්නා ගතිය තරහව කෑ ගහනවා බඩු පොලේ ගහනවා නේද ඒ වගේ ඉතින් මේ වුණතාවය නිසා ඇති වෙන දෙයක්. ඒතකොට මේ යකඩ කියන්නේ ඉතින් ගොඩක් සුද්ධ පෝෂකයක්. එතනින් එහාට ගියාම දැන් මේ කතා කළේ ඌනතාවයන් අඩුවෙන් ගත්තාමනේ. අපේ මේ පෝෂක වැඩියෙන් ගත්තොත් මොකද වෙන්නේ? මේ පෝෂක වැඩියෙන් ගත්තොත් අපි ඒකට කියනවා ඕවර් නියුට්‍රියන් කියලා. ඕවර් නියුට්‍රියන්. එතකොට අධිපෝෂණය ලියා ගන්න පුතේ අධිපෝෂණය කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අධිපෝෂණය ලියා ගන්න අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ආහාර ගැනීම නිසා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ආහාරය ගැනීම නිසා දිගු කාලයක් පුර සිදුවන ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස දිගු කාලයක් පුර සිදුවන ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස දිගු කාලයක් පුරා සිදුවන ක්‍රියාවලිය ප්‍රතිඵලයක් ලෙස ඇතිවන තත්ත්වයක් ලෙස හඳුන්වයි. ඇතිවන තත්ත්වයක් ලෙස හඳුන්වයි.
දිගු කාලයක් වැඩි වැඩියෙන් කෑම කෑවොත් තමයි අධිපෝෂණය ඇති වෙන්නේ. හරිද? මෙතෙන් දැන් අධිපෝෂණය කතා කරමු. අධිපෝෂණය. අපි ලියනවා අධිපෝෂණය. අධිපෝෂණයේ එකක් තමයි මේ අපිට ඇතිවන ස්ථූලතාවය. ස්ථූලතාවය ඇති වෙන්නේ කොහොමද? කාබෝහයිඩ්‍රේට් මේද කියන ඒවා දිගින් දිගටම ඕනවට වඩා වැඩියෙන්. කාබෝහයිඩ්‍රේට් මේද දිගින් දිගටම ඕනවට වඩා වැඩියෙන් ගන්නවා නම් ස්ථූලතාවය ඇති වෙනවා. කාබෝහයිඩ්‍රේට් මේදේ කියන දෙක දිගින් දිගටම ගත්තොත් එහෙම මොකද ඒකේ කාබෝහයිඩ්‍රේට් එහෙම මේදේ බවට පත් වෙලා තැම්පත් වෙනවානේ මං කිව්වනේ කලින්. ඒක සාමාන්‍යයෙන් ආවේනික ලක්ෂණ වලින් පවුලේ අම්මා මහතයි තාත්තා මහතයි කියලා එනවා ස්ථූලතාවය. එහෙමත් එනවා. එහෙමත් තියෙනවා පරම්පරාවෙන් සාමාන්‍ය මහතයගේ ළමයිනුම් මහතයි. එහෙම තියෙනවා මේ කෙට්ටු කෙනෙක් මහත් වුණොත් එහෙම කාලම තමයි මේක ඇති වෙන්නේ. ඒකට ස්ථූලතාවය මෙහෙම තිබ්බාට මෙන්න මේ ස්ථූලතාවයේ තුලින් ඇතිවෙන සෞඛ්‍ය ගැටලු රාශියක් තියෙනවා. ස්ථූලතාවයේ තුලින් ඇතිවෙන සෞඛ්‍ය ගැටලු රාශියක් තියෙනවා. ඒකේ ප්‍රධානම සෞඛ්‍ය ගැටලුවක් හැටියට අපි දියවැඩියාව හඳුනා ගන්නවා. ප්‍රධානම සෞඛ්‍ය ගැටලුවක් හැටියට දියවැඩියාව හඳුන්වා ගන්නවා. දියවැඩියාව කියන්නේ රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය નિયમિત ප්‍රමාණයට වඩා වැඩි නම් රුධිර සීනි ප්‍රමාණය එහෙම නැත්නම් ග්ලූකෝස් ප්‍රමාණය નિયમિત ප්‍රමාණයට වඩා වැඩි නම් දියවැඩියාව ඇති වෙනවා. ඒතකොට දියවැඩියාව නිසා අන්ධතාවය එන්න පුළුවන්. දියවැඩියාවෙන් හින්දා වකුගඩු දෙකක් ක්‍රිය වෙන්න පුළුවන්. ඇඟේ තියෙන සමහර සංවේදන දැනෙන්නේ ස්නායු හානි වෙන්න පුළුවන්. heart attack ඇති වෙන්න, හෘදයාබාධ ඇති වෙන්න පුළුවන්. සමහරවිට අතපය හිරිවැටිලා මේ සංවේදීතාව දැනෙන්නේ නැතු වෙන්න පුළුවන්. එහෙනම් දියවැඩියාව අධිපෝෂණය නිසා ස්ථූලතාවයෙන් දියවැඩියාවෙන් මංගි වලට ටික આવොත් මහා ලෙඩ කන්දකට මුහුණ දෙනවා. ඔය ඔක්කොටම හේතුව මෙන්න මේ ස්ථූලතාවය. නැත්නම් ගොඩක් දුරට කෑම ගොඩාක් වැඩියෙන් ගැනීම. ඒකට හොඳට මතක තියාගන්න දියවැඩියාව කියන්නේ ඒ වගේ භයානක තත්ත්වයන් නැති කරන්න පුළුවන් එකක්. දැන් සාමාන්‍යයෙන් දියවැඩියාව පාලනය කරන්න ඕනේ නම් අපි ඇත්තටම නිසි පරිදි ව්‍යායාම කරන්න ඕනේ. ව්‍යායාම කරන්න ඕනේ නෑ ළමයි මේ ගමේ ගොඩේ ඇලේ දොලේ පැනලා ඉන්න ළමෙක් නම් කරන්න ඕනේ නෑ. හොඳට කුඹුරු කොටන, බින් කොටන වැඩිහිටියෙන් නම් මේ ව්‍යායාම කරන්න ඕනේ නෑ. නමුත් අපි තට්ටු නිවාසවල ජීවත් වෙන, ඔෆිස් එකට ගිහිල්ලා ඉඳගෙන ඉන්න රස්සාව කරන මේ මිනිස්සුන්ට අඩු ගානේ එළිය මහනේ දුවන්නවත් ඕනේ. එහෙමවත් කරන්න ඕනේ. එහෙම නැත්තම් මේක පාලනය කරගන්න බෑ. අපි කන කෑම වුණත් පාලනය කරගත්තොත් දියවැඩියාව ටිකක් අඩු කරගන්න පුළුවන්. කෑම පාලනය කරනවා කියන්නේ කාබෝහයිඩ්‍රේට් මේද වැඩිපුර නොකා ඔයා තන්තු බහුල ආහාර ගන්න. එතකොට මේ දියවැඩියාව අපිට යම් තාක් මට්ටමකට පාලනය කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ ස්ථූලතාවයත් එක්ක අනිත් එක තමා එන එක අධික රුධිර පීඩනය. අධික රුධිර පීඩනය. අධික රුධිර පීඩනය කියන්නේ දැන් ධමනිවල රුධිරය මගින් ඇති කරන පීඩනය.
මේ හෘදය පොම්ප කරනකොට ධමනි තුල ඉන්නේ හෘදයේ ඉවත රුධිරය එළියට ගෙනියන්නේ. මේ හෘදයේ තියෙන රුධිරය එළියට ගෙනියන මේ ධමනි තුලින් එතකොට අධික පීඩනයක් ප්‍රෙෂර් එකක් ආවොත් එහෙම රුධිරයේ මේ වාහිනී වල තෙරපුමත් වැඩි වෙනවා. රුධිර වාහිනී වලට මේ තෙරපුම ඇති වෙනකොට අන්න රුධිර නාල බිත්ති වලට ඕක දැනෙනවා. අධික රුධිර පීඩනය කියන්නේ රුධිර නාල බිත්තියට ඔය දැනෙන ප්‍රෙෂර් එක. සාමාන්‍යයෙන් තරුණයෙක් නම් සාමාන්‍ය රසදිය මිලිමීටර් 100 අපේ තියෙන්න ඕනේ 120යි 80යි කියන අගේ. විස්තර සහ ආකුංචන රුධිර පීඩන කියලා ඉතින් දෙකක් තියෙනවා. ඒව ලොකුවට කතා ගන්න ඕනේ. එහෙම. සාමාන්‍යයෙන් මේ කුඩා දරුවන්ගේ ක්‍රීඩකයෙක් වගේ මේක අඩු වෙන්නත් පුළුවන්. දරුවෙක් අඩු වෙන්න පුළුවන්. සාමාන්‍ය වයස වැඩි එක්කෙනෙක් නම් චුට්ටක් මෙයාගේ වැඩි වෙන්න පුළුවන්. හැබැයි අපි හිතමුකෝ අපි 145යි 85යි ඊට වඩා වැඩියෙන් දිගු කාලයක් තියෙනවා නම් මෙන්න මෙයාගේට වඩා වැඩියෙන් එයාට අධිරුධිර පීඩනය කියලා අපි කියනවා. සාමාන්‍යයෙන් අධිරුධිර පීඩනය ඇති වෙන්න අර මං කලින් කිව්ව කරුණු කාරණාව වෙන්න පුළුවන් හේතුව. මොකද්ද? මෙන්න මේ ධමනි වල මේද තැම්පත් වෙනවා. ධමනියේ මේද තැම්පත් වෙනවා. මේ ධමනියේ මේද තැම්පත් වුණාට පස්සේ ධමනිය ඇතුලේ ගමන් කරන රුධිරවල ධමනියේ මේ මේද තැම්පත් වුණාට පස්සේ ධමනිය තුලින් ගමන් කරන රුධිරය තෙරපුමකට ලක් වෙනවා. මෙන්න මෙතන හිර වෙනවා. මෙන්න මේ නිසා අධික රුධිර පීඩනය. මොකද මේ බලය ලැබෙන්නේ මේ බිත්ති වලටනේ. මේ තෙරපුම් බලය බිත්ති වලට දෙනවා. සමහර වෙලාවට පුපුරාලා යන්න පුළුවන්. පුපුරා යන්න පුළුවන්. ඉඩකඩ අඩු වුණාම මේ ප්‍රෙෂර් එක වැඩි වෙලා මේ ධමනියක් පුපුරා ගියොත් එහෙම එක්ක ආඝාතය එක්ක හර්ට් ඇටැක් මං කියා දුන්නා. එතකොට මේකේ අධික රුධිර පීඩනය වගේම ස්ථූලතාවයේ නිසා ඇතිවන ඊළඟ එකක් තමයි මේ හෘදයාබාධ. ඊළඟ එක තමයි හෘදයාබාධ. කලිනුත් කතා කළා පුතේ හෘදයාබාධ කියන්නේ මේ කිරීටක ධමනි වල. කිරීටක ධමනි කිරීටක ධමනි කියන්නේ මේ හෘදය ඇතුලේ පේශි තියෙනවානේ. ඔන්න ඔහම ඇඳාම එන අභ්‍යන්තරේ මෙන්න එහෙම ගත්තාම නේද? මෙන්න එහෙම හෘදය ගත්තට පස්සේ මේ හෘදයේත් ළමයි හෘද පටක ඇතුලේ රුධිරය ගමන් කරන මෙන්න මේ වගේ නාල රාශියක් තියෙනවා. මේක පිටින් තියෙන්නේ. පටක තුල හෘද පේශි වලට රුධිරය දෙන නාල. මෙන්න මේ කිරීටක ධමනි වල එක නාලයක් හරි අවහිර වුණොත් අපි හිතමුකෝ මෙන්න මේ නාලය මෙතනින් අවහිර වුණා කියලා. ඒකේ විසින් රුධිරය සපයන මෙන්න මේ කොටසම ඒ කොටස විසින් රුධිරය සපයන මෙන්න මේ මුළු කොටසම අක්‍රීය වෙන්න පුළුවන්.
මේ අක්‍රීය වීම ඒ ආකුංචන විස්තරණ හරියට සිදු නොවි ඒ කොටස මිය යන්න පුළුවන්. සමහරවිට ලේ කැටියක් හිර වෙලා සුළු මොහොතකින් ආයේ ඉවත් වෙලා ගියොත් එහෙම heart attack එක වගේ එන්න ගිහිල්ලා එන්නේ නැහැ. හැබැයි සම්පූර්ණයෙන්ම වුණොත් එහෙම හෘදයාබාධයක් පූර්ණ ලෙස ඇති වෙනවා. එතකොට මේකට තමයි අපි හෘදයාබාධයක් කියන්නේ. හෘදයාබාධයක් ඇති වෙන ආකාරය දැන් දන්න. එහෙනම් මේ ඔක්කොටම හේතුව මේ අධිපෝෂණය සහ ස්ථූලතාවය කරුණු කාරණා ලියන්න තියෙනවා. ලියලා විස්තර කරලා තියෙනවා. එතකොට අද දවසේ මම පුතේ වේගයෙන් නමුත් මේ කතා කරපු කතාව ටිකක් ඉක්මනට ගිය හේතුව ඔය මූලික කරුණු කාරණා හැමදාම විභාගෙට අහලා තියෙනවා. හැමදාම විභාගෙට එනවා. ඒ කියන්නේ මේ මූලික කරුණු කාරණා ඉක්මනට යන්න හේතු උනේ ඕක මේ ඕගොල්ලන්ගේ හැමදාම ඕගොල්ලෝ අහලා තියෙනවා. නිතර දෙවේලේ අහලා තියෙනවා. 6 7 8 9 ඉඳන්ම දිගින් දිගටම මේක අහලා තියෙනවා. එහෙනම් අද දවසේ මේ වැඩ කටයුතු ඕගොල්ලන්ට මේ පාඩමේ බොහොමයක් ඔයගොල්ලෝ පිටු ගොඩක් පුරව ගන්න ඇති. මොකද හුඟක් ඒවා මම මේක අඩුවෙන් ලියන්න දීලා තියෙන්නේ. අනිත් ටියුට් වලට වඩා අඩුවෙන් ලියන්න දීලා තියෙන මේ ටියුට් එක පුතේ විභාගයේ පසුගිය විභාග ප්‍රශ්න බැලුවත් අපිට නිතර දෙවේලේ හැමදාම ඉනේව තමයි වැඩියෙන්ම අහලා තියෙන්නේ. ඒතකොට මේ පාඩමේ මෙතනින් එහාට හම්බෙන කරුණු කාරණා ටිකක් අලුත්. ටිකක් ඕගොල්ලන්ට හම්බෙලා නැති ඒවා. නමුත් මෙන්න මේ කරුණු ටික ඕගොල්ලෝ නිතරම හැමදාම හම්බෙනවා. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් මේ පාඩමේ ඉතිරි කොටස අපි ඊළඟ සතියේ හම්බෙන්නේ ඕගොල්ලන්ට ආහාර නරක වීමට බලපාන සාධක වලින් පාඩම පටන් ගන්නෙ. එතකොට එහෙම පටන් ගන්නකම් අද දවසේ මේ පාඩම මෙතකින් හමාර වෙනවා. නැවතත් ඕගොල්ලන්ව මේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඉතින් ඔබට ආයුබෝවන් අපි හම්බෙමු.